හරි එහෙනම් මම ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එක පටන් ගන්නවා කරන්න. Okay, so articles of association එකේ අපිට තියෙනවා slides ඔයගලන්ට තියෙන slides 30යි මගේ එකේ slides 31ක් තියෙනවා. අතර මම කතු උදේ තමයි මේ දැන් ටික කර කලින් තමයි මගේ එකේ slides අලුතෙන් slide එකක් මම add කරේ. සමහරක් වෙලාවට ඔයගලන්ගේ slides අර මම එදත් කිව්වා වගේ ඔයගලන්ගේ slides වල නැති මගේ slides වල තියෙන ඒවා ඔයගලන්ට සමහර කෙනෙක් පේන්නේ බය වෙන එක මම slides ටික ඔයගලන්ට දෙනවා. ඒ නිසා ඔයගලන්ට මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් මොකද්ද හරි මොකද්ද වැරදි කියන එක ගැන කම්පනීස් ඇක්ට් එක රිෆර් කරලා බලන්න. මොකද මම මගේ ස්ලයිඩ්ස් ගොඩක් වෙලාවට ඇඩ්ජස්ට් කරන්නේ කම්පනීස් ඇක්ට් එක දිහා බලලා. ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් කියන්නේ මොකක්ද? ඇත්තම කියනවා නම් දැන් අපි දන්නවා රටක්. අපි ගත්තොත් යම්කිසි රටක් පාලනය කරන්න තියෙනවා ව්‍යවස්ථාවක්. ඒ වගේම තමයි කම්පැනි එකක් පාලනය කරන්නත් තියෙනවා ව්‍යවස්ථාවක්. අපි ඒකට කියනවා ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එක. මේක හඳුන්වනවා the constitution of a company. මේ කියන්නේ හේතුව තමයි ඒ කම්පැනි එක පාලනය කරන්න ඕන කරන දේවල්. ඒ කියන්නේ shareholders සම්බන්ධ කරුණවලදී, directors සම්බන්ධ කරුණවලදී, සේවකයෝ සම්බන්ධ දේවල් වලදී කොහොමද meetings පවත්වන්නේ, කොහොමද resolution එකක් pass කරන්නේ, කොයි විදිහටද මේ අතුලේ තියෙන ඔපරේෂනල් කටයුතු කරගෙන යන්නේ. මෙන්න මේ කියන හැම දෙයක් සම්බන්ධයෙන්ම අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙන ප්‍රධානම ලේඛනය තමයි මේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් කියලා කියන්නේ. එතකොට කිසිම කම්පැනි එකක් රෙජිස්ටර් කරන්න බෑ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එකක් නැතුව. එතකොට මේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් කියන එක ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා companies limited by shares and companies limited by guarantee. The companies limited by shares කිව්වහම අපිට තියෙනවා public limited companies and private limited companies. ඒතර ඊට අමතරව තියෙනවා companies limited by guarantee. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි මේ articles of association කියන එක අපි company එකක් incorporate කරන්න යනකොට ඒ සඳහා ඉදිරිපත් කරන documents පහෙන් එකක්. ඒ documents මොනවද කියන එක තියෙන්නේ 4 වෙනි වගන්තියේ පළවෙනි උපවගන්තියේ. එතන තියෙන documents පහෙන් එකක් තමයි articles of association කියලා කියන්නේ. මේක කම්පැනි එක ඉන්කෝපරේට් කරන්න ඉදිරිපත් කරන්න යනකොට ඒ සඳහා ඒ වෙලාවේ ඉන්න සියලුම shareholders, ඒ කියන්නේ කම්පැනි එකේ පළවෙනිම shareholders set එකක් ඉන්නවනේ. ඒගොල්ලන් මේකේ අත්සන් කරලා තමයි මේක දෙන්න ඕනේ. ඒතර මේක ඉතාමත් වැදගත් ලේඛනයක් කම්පැනි එකක් එක්ක බලනකොට. මොකද්ද මේ memorandum of association and articles of association කියලා කියන්නේ? අපි සාමාන්‍යයෙන් ගත්තාම memorandum of association කියන එකයි articles of association කියන එකයි ඉස්සර තිබ්බ දෙයක්. දැන් මේ memorandum of association කියන එක නැහැ. ඉස්සර එංගලන්තේ තිබ්බා මේ 1856 Joint Stock Companies Act කියලා එකක්. ඒ ඇක්ට් එකේ articles of association හැඳින්වුවේ deed of settlement කියලා එකකින්. කියන්නේ ඒක articles of association කියන එක හඳුන්වන්න ඒගොල්ලෝ පාවිච්චි කරේ deed of settlement කියන word එක. එතකොට මෙතනදී මේ එංගලන්තේ තිබිච්ච companies act එකට අනුව කම්පැනි එකක් රෙජිස්ටර් කරන්න යනකොට memorandum of association කියලා එකකුයි articles of association කියලා එකකුයි දෙකක් සබ්මිට් කරන්න ඕනේ. ඒතර මේ දෙකම තමයි ඒ කාලේ විදිහට කම්පැනි එකක ප්‍රධාන ලියවිලි විදිහට සැලකුවේ. ඒතර මේ දෙකම එක කම්බිනේෂන් එකෙන් යන්න ඕනේ. එතකොට මෙතනදී memorandum of association කියලා කියන්නේ ඒක ටිකක් ප්‍රධාන ලියවිල්ලක්. ඒ කියන්නේ ඒකේ සාමාන්‍යයෙන් තියෙන්නේ කම්පැනි එකට සම්බන්ධ වෙන හැබැයි කම්පැනි එකෙන් පිටත ඉන්න පාර්ශ්ව. ඒ කියන්නේ shareholdersලා, ඊළඟට creditorsලා, ඒ කියන්නේ creditorsලා කියලා කියන්නේ නායකාරයෝ, ඊළඟට general public එක, customersලා, ඒ වගේ කම්පැනි එකට සම්බන්ධ වුණා කම්පැනි එකෙන් පිට ඉන්න පුද්ගලයන්ට අදාළ දේවල් තියෙන මේ memorandum of association එකේ. ඒකේ තියෙන දේවල් ලේසියෙන් වෙනස් කරන්න බෑ. දැන් අපි දන්නවා දැන් කියන්නේ වර්තමානයේ තියෙන articles of association අපිට articles of association එකේ තියෙන යම්කිසි වාක්‍යයක් වගන්තියක් වෙනස් කරන්න ඕන නම් resolution එකක් pass කරලා ඒක වෙනස් කරන්න පුළුවන්. හැබැයි මේ memorandum of association කියන එකේ එහෙම තියෙන වගන්තියේ තියෙන provisions කිසිම දෙයක් එහෙම ලේසියෙන් වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න ඕනේ නම් ඒකට ඉතාමත් ප්‍රධාන සහ ඒ සඳහාම වැදගත් වෙන විශේෂ හේතුවක් අත්‍යවශ්‍යයි.
ඒ කාලෙම තිබ්බා memorandum of association එකත් එක්කම articles of association කියලා. මේ articles of association කියලා කියන්නේ ඒක අර අපි දැන් කතා කරනවා වගේ එකක්. ඒ කියන්නේ හරිම ලේසි ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන් resolution එකක් පාස් කළා general meeting එකකදී. ඒකේ තියෙන්නේ company එකේ ඇතුලේ පාලන කටයුතු කළමනාකාරීත්වය administration එක සම්බන්ධයෙන් කොහොමද company එක තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්නේ කියන එක සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් දෙනවා මේ articles of association එකේ. අපි ශ්‍රී ලංකාව ගැන කතා කරොත් ලංකාවේ දැන් තියෙන 2007 අංක 7 දරන සමාගම් පනතට කලින් තිබ්බේ 1982 සමාගම් පනත. ඒකට ඇත්තටම ආභාෂාරං තිබ්බේ එංගලන්තේ 1948 ආපු සමාගම් පනතේ. ඒකෙත් ලොකු වෙනසක් නැහැ. ඒගොල්ලෝ සල්ක memorandum of association එකම තමයි අපෙත් උනේ. ඒකේ තිබ්බේ අර කම්පැනි එකට සම්බන්ධ වුණාට පිටස්තර පුද්ගලයන් සම්බන්ධයෙන් කරන තමයි memorandum of association එක තිබ්බේ. ඒකෙම තමයි කම්පැනි එකේ objectives එහෙම ඇයි කම්පැනි එක පටන් ගත්තේ මොකක්ද කම්පැනි එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේවල් මේක ඇතුළත් වුණා සහ මේක එහෙම වෙනස් කරන්න බෑ. අර කලින් කවගේ ලේසියෙන් එහෙම resolution එකක් වෙනස් කර මේ පාස් කරලා වෙනස් කරන්න බෑ. articles of association තිබ්බේ අතුලේ කටයුතු සඳහා අභ්‍යන්තර කටයුතු සඳහා තමයි articles of association එක හදලා තිබ්බේ. ඒතර මේ දෙකම අවශ්‍ය කරනවා කම්පැනි එක ලියාපදිංචි කරන්න යනකොට. එතකොට මේ articles of association එකේ ඇයි මොකද වැදගත්කම? දැන් අපි දන්නවා companies act එකක් අපිට already තියෙනවානේ 2007 අංක 7 දාන සමාගම් පනතක් ගෙඩි පිටින් තියෙනකොට ඇයි අපිට මේ articles of association එකක් ඕන වෙන්නේ වෙනම විදිහකට? අපිට පුළුවන් මේ companies act එක දිහා බලාගෙන විතරක් company එක අවශ්‍ය කරන දේවල් කරන්න. මොකද companies act එකේ ගොඩාක් ලොකුයි ඒක වගන්ති ගොඩාක් තියෙනවා. එක එක areas cover කරලා තියෙනවා. හැබැයි companies act එක හැම company එකකටම පොදුයි. ඒ කියන්නේ මොන company එක ගත්තත් companies act එක අදාළ වෙන්නේ එකම විදිහට. කිසිම වෙනසක් නැහැ. හැබැයි articles of association එක අපිට වෙනස් කරගන්න පුළුවන් අපේ company එකේ විදිහට. ඒ කියන්නේ අපේ company එක පටන් ගත්ත හේතු, අපේ තියෙන objectives, අපේ අරමුණු, අපේ පරමාර්ථ, අපේ company එකේ ස්වභාවය මෙන්න මේ වගේ දේවල් වලට අනුකූල වෙන විදිහට අපිට පුළුවන් articles of association එක ටිකක් අර නිකන් මේ customize කරගන්න අපේ company එකට විතරක්. එතකොට companies act එක සම්පූර්ණ companies ඔක්කොටම අදාළ වෙනවා. හැබැයි articles of association එක අදාළ වෙන්නේ අපේ company ගේ articles of association එක අදාළ වෙන්නේ අපේ company එකට පමණයි. එතකොට මේ 2007 companies act එක හඳුන්වා දෙනකොට මේ memorandum of association කියන එක අයින් කරලා දැන් තියෙන්නේ අපේ articles of association එක විතරයි. මේ articles of association එක ගත්තාම මේක අර කලින් තිබ්බ memorandum of association article of association කියන දෙකේ එකතුවක්. ඒතර දැන් අපිට දෙකක් නැහැ documents. දැන් තියෙන එක document එකයි. ඒකෙන් අර දෙකේම දේවල් සම්පූර්ණයෙන්ම cover වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ articles of association එකේ තියෙන්න ඕන දේවල් මොනවද? දැන් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් companies act එක කියලා කියන්නේ නීතියනේ. ඒ කියන්නේ ඒක රටක තියෙන සමාගම් නීතිය. එතකොට කාටවත් නීතියට එරෙහි වෙලා මුකුත් කරන්න බෑ. එතකොට මෙතන ගත්තාම articles කිව්වහම ඒක company එකට විතරයි අදාළ වෙන්නේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් අපිට ඕන දෙයක් මේකට දාන්න පුළුවන්. එහෙම බෑ. articles හදනකොට අපි companies act එක දිහා බලලා companies act එකට විරුද්ධව කිසිදු දෙයක් articles වල ඇතුළත් කරන්න බෑ. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. companies act එකේ තියෙනවා ordinary resolution එකක් pass කරන්න 50%කට වඩා වැඩි ඡන්දයක් අවශ්‍යයි. එතකොට අපිට අපේ company එකේ articles හදනකොට ඒක දාන්න බෑ 40%කට වඩා තිබ්බනම් ඇති කියලා. ඒ කියන්නේ නීතියේ කියන අඩුම තරමේ 50ක් ඕනි කියලා. අපි කියනවා නෑ 40%ක් තිබ්බනම් ඇති කියලා. ඒක අපිට කරන්න බෑ. ඒ කියන්නේ අපි නීතියට එරෙහි වෙලා යමක් කරනවා. එහෙම දෙයක් කරන්න අපිට හැකියාවක් නෑ. අපිට ඕන නම් ඒක වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ 50ක් තමයි අඩුම තරමින් ඕනේ. හැබැයි අපිට ඕන නම් දාන්න පුළුවන් අපේ company එකේ ordinary resolution එකක් pass කරන්න 90ක් කැමති වෙන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නෑ. එහෙම දැම්මට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි අර නීතිය දීලා තියෙන අවම ඒ ඉල්ලලා තියෙන ප්‍රමාණය අපිට වෙනස් කරන්න බෑ. ඊට වඩා අඩු ප්‍රමාණයක් අපිට දාන්න බෑ. ඒක තමයි මේ articles of association එක හදද්දී ප්‍රධාන වශයෙන්ම බලන්න ඕනේ. අර සමාගම් නීතියේ තියෙන කිසිදු දෙයකට විරුද්ධ දෙයක් අපිට ඇතුළත් කරන්න බෑ. ඊළඟට ප්‍රධාන වශයෙන්ම තියෙන්න ඕනේ company එක පටන් ගත්තේ ඇයි? ඇයි අපි මේ company එක පටන් ගත්තේ? මොකද්ද හේතුව? ඇයි අපි මේක කරගෙන යන්නේ?
ඒක තියෙනවා. අනිත් එක තමයි ෂෙයා හෝල්ඩර්ස්ලා ඉන්නවා කම්පැනි එකක අයිතිකාරයෝ. එයාලගේ තියෙන අයිතිවාසිකම් මොනවාද සහ එයාලගේ තියෙන වගකීම් මොනවාද? කම්පැනි එකට එයාලගේ පැත්තෙන් තියෙන බැඳීම් මොනවාද? ඒ දේවලුත් අපි දාන්න ඕනේ ආටිකල්ස් වල. ඒ වගේම කම්පැනි එක අපි කළමනාකරණය කරන්න, කම්පැනි එක පාලනය කරන්න, පරිපාලන කටයුතු කොයි විදිහටද මේ දේවල් කරන්නේ කියන එක සම්බන්ධයෙන් අපි මේක ඇතුළත් කළ යුතුයි. ඊළඟට අපි බලමු කොහොමද මේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එක හදන්නේ. දැන් නිකන් හිතන්නකෝ දැන් මමයි මගේ යාළුවෝ 5 දෙනෙකු එකතු වෙලා යනවා කම්පැනි එකක් පටන් ගන්න. එතකොට මම දන්නේ නැහැනේ කොහොමද ආටිකල් ඔෆ් ඇසෝසියේෂන් එකක් හදන්නේ කියලා. මට නිකන් අර ඔහේ යන්නන් වාලේ නිකන් ගිහිල්ලා හිතලා මේකක් දාමු ඔන්න ඔය මේකක් දාමු නෑ නෑ මේක එපා. එහෙම මට හිතන ඒවා දාලා ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එක හදන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම එක එක කම්පැනිස් වලට එක එක විදිහට. ඒ කියන්නේ එක එක ෆෝමැට් එකකට. එහෙම වෙන්නේ නැති වෙන්න. මොකද මේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් කියලා කියන්නේ ෆෝමල් ඩොකියුමන්ට් එකක් නේ. නීති ඉදිරියේ පිළිගන්න බලාත්මක කළ හැකි ලියවිල්ලක් නේ. එතකොට එතන තියෙන්න ඕනේ යම්කිසි නීතිමය ස්වරූපයක්. නිකන් මේ ඔය ආවට ගියාට ඕන විදිහට ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එකක් හදන්න බෑ. ඒකට අවශ්‍ය කරන පිළිවෙල, අවශ්‍ය කරන ෆ්‍රේම්වර්ක් එක, ඕන කරන අවුට්ලයින් එක හදාගන්න කම්පනීස් ඇක්ට් එකේ දීලා තියෙනවා පොඩි මොඩල් එකක්. පොඩි නිකන් ඩ්‍රාෆ්ට් එකක් වගේ. මේක දිහා බලලා ඔයගොල්ලෝ අයිඩියා එකක් අරගෙන ඒ විදිහට හදාගන්න. ඒ මොඩල් ආටිකල්ස් තියෙන්නේ ෆස්ට් ෂෙඩියුල් එකේ. මේ ෆස්ට් ෂෙඩියුල් එක කියන එක මේ සාමාන්‍ය කම්පනීස් ඇක්ට් එකට ඇටච් කරලා කියන්නේ අල්ලලා තියෙනවා ෂෙඩියුල්ස් ටික. ඔය එක එක ෂෙඩියුල්ස් වල එක එක ලියවිලි තමයි ඇතුළත් වෙන්නේ. දැන් ප්‍රොස්පෙක්ටස් එකකට ෂෙඩියුල් එකක් තියෙනවා. ඇනුවල් රිටර්න් එකකට ෂෙඩියුල් එකක් තියෙනවා. ඔය වගේ ෂෙඩියුල්ස් ටිකක් තියෙනවා. ඒ ෂෙඩියුල්ස් තියෙන්නේ කම්පනීස් ඇක්ට් එකේ පිටිම පස්සේ අග. එතකොට කම්පැනි එකක් පටන් ගන්න කෙනෙකුට ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එකට ඕන කරන මොඩල් ආටිකල්ස් හොයාගන්න නම් ෆස්ට් ෂෙඩියුල් එක හොයාගත්තා නම් ඒකේ තියෙනවා දාන්න ඕනේ මොනවාද කොහොමද කරන්නේ කොයි විදිහටද මේව ඇතුළත් කරන්නේ ඒ සියලු විස්තර ඒ මොඩල් ආටිකල් එකේ එහෙම නැත්නම් ෆස්ට් ෂෙඩියුල් එකේ ඇතුළත් වෙනවා. එතකොට හැම කම්පැනි එකක්ම මෙන්න මේ ෆස්ට් ෂෙඩියුල් එක කන්සිඩර් කරන්න ඕනේ. හැබැයි මතක තියාගන්න other than a company limited by guarantee. companies limited by guarantee වලට මේක වෙනස් වෙන්න පුළුවන්. ඒක මම types of companies lesson එක කරද්දී ඔයගලන්ට කියන්නම් මොකද එතන තියෙන චූටි වෙනස කියන එක. ලොකු වෙනසක් නෙමෙයි පොඩි වෙනසක් තියෙන්නේ. මොකක්ද කියන එක මම types of companies කරද්දී කරන්න. හැබැයි දැන් මම කියවනේ model articles වල තියෙන ආදර්ශය. අපි ඒකම හැමම ෆොටෝකොපි කරලා අරගෙන කරන්න ඕනේ. අපිට ඒකේ තියෙන චූටි ආටිකල්ස් වෙනස් කරන්න පුළුවන්. අර 50 60 කරන්න පුළුවන්. ෂෙයා හෝල්ඩර්ස් 5 දෙනෙක් කියලා දාලා දෙනෙක් අපිට ඕන එක 10 දෙනෙක් කරන්න පුළුවන්. අර ඒ වගේ අපිට පොඩි වෙනස්කම් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ කරන වෙනස්කම් සමාගම් නීතියට එකඟ වෙන්න ඕනේ. සමාගම් නීතියට විරුද්ධව යන්න බෑ. එතකොට ඒ වගේ කරන පොඩි වෙනස්කම් ඇරෙන්න අනිත් ඒ කරන විදිහ පිළිවෙල ඒ සම්බන්ධයෙන් අදහසක් ගන්න අපිට මේ මොඩල් ආටිකල්ස් එහෙම නැත්නම් ෆස්ට් ෂෙඩියුල් එකේ තියෙන ඒ ෆ්‍රේම්වර්ක් එක යූස් කරන්න පුළුවන්. ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ ටික නම් හොඳට තේරුණා පියමි. අවුලක් නෑ දැන්නට. ස්පීඩ් වැඩි වගේද මම තව චුට්ටක් ස්ලෝ කරන්නද? ඒ වේගේ මට නම් අවුලක් නෑ අනිත් අයට කොහොමද? ඔව් ෂේප් එකේ තේරුණා. තව ඉතින් චුට්ටක් ස්ලෝ කරත් වරදක් නෑ. මට තේරුණා. මට නම් අවුලක් වුණේ නැහැ. ඒ ටික තේරුණා. ඕකේ දැන්. තව පොඩි දෙයක් කියන්න ඕනේ තමයි දැන් ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් හැම ලෙසන් එකකම වගේ අපිට සෙක්ෂන්ස් ගොඩක් තියෙනවානේ කම්පනීස් ඇක්ට් එකේ. මේ හැම එකක්ම මතක තියාගන්න එක අනිවාර්ය නෑ. ඒ කියන්නේ සෙක්ෂන් 13 තමයි මේක තිබ්බේ, සෙක්ෂන් 14 තමයි මේක තිබ්බේ, සෙක්ෂන් 15 තමයි මේක තිබ්බේ කියන එහෙම ලොකුවට සෙක්ෂන් වයිස් මතක තියාගන්න ඕනේ නෑ සෙක්ෂන් එකේ නම්බර් එක. ඔයා එක ලිව්වේ නැහැ කියලා ඔයාට මාක්ස් අඩු වෙන්නේ නැහැ. හැබැයි සෙක්ෂන් එකේ ඇක්චුලි තියෙන එක ලියන්න. ඒ කියන්නේ දැන් ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එකෙන් අහලා තියෙනවා නම් මොකක් හරි ප්‍රශ්නයක් අහලා තියෙන වෙලාවක එතනදී ඔයාට ලියන්න ඕන නම් ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එක සඳහා ඕන කරන ෆ්‍රේම්වර්ක් එක ෆස්ට් ෂෙඩියුල් එකේ තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් කියන එක තියෙන්නේ සෙක්ෂන් 14 වලනේ. හැබැයි ඔයා සෙක්ෂන් 14 කියන නම ලියන්න නැතුව කම්පනීස් ඇක්ට් එකේ මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. ඔයාට ඕන නම් කම්පැනි එක පටන් ගද්දි මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක ලිව්වා කියලා ඔයාගේ ලකුණු අඩු වෙන්නේ නැහැ.
ඒ නිසා මෙහෙමයි හැබැයි මෙහෙමත් එකක් තියෙනවා. සමහර මම ඉස්සරහට කියන්නම් එක. සමහර පාඩම් වල තියෙනවා ඒ පාඩමට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන ආටිකල්ස්. sorry not articles මේ provisions. නැත්නම් අපි කියනවා මේ sections. ඒවා අනිවාර්යයෙන්ම මතක තියාගත යුතුයි. දැන් මේ පාඩමලත් එහෙම section එකක් තියෙනවා. හැම පාඩමකම වගේ එහෙම ප්‍රධාන වශයෙන් වැදගත් sections ටිකක් තියෙනවා. ඒ sections වල නම් දෙක මතක තියාගත්තට කමක් නැහැ. බැරිම නම් අමතක වුණා කියලා අවුලක් නැහැ. දැන් මේ section 16 වල තියෙන මොකක්ද කියන එක අමතක වුණාට කමක් නැහැ. හැබැයි ඇතුලේ තියෙන මොකක්ද කියන එක කරුණ විදිහට ඔළුවට දාගන්න. මේ සම්පූර්ණයෙන්ම ආටිකල් මේ section එක පිටින්ම අමතක කරලා දාන්න එපා. එතකොට දැන් මේ section 16 ගැන කතා කරොත් මේක අපි මේක ඇත්තටම first year වල කරා මේ contract law. එහෙම නැත්නම් අපි කියනවා මේ මම සිංහලෙන් කියන්න දන්නේ නැහැ. ගිවිසුම් නීතිය වෙන්නේ නැති. contract law. contract law කියන්නේ අපි කතා කරන්නේ ගොඩාක් දේවල් තියෙනවා කියලා contracts වලට. මෙතනදී අපිට ඒකෙන් චුට්ටි පොඩි knowledge එකක් ඕනේ. අපි දැන් articles කියලා කියන්නේ නැත්නම් articles of association කියලා කියන්නේ මේක contract එකක්. මේ contract එකේ ඉන්න දෙපාර්ශවයන් තමයි company එක සහ ඒකේ අයිතිකාරය. එතකොට මේ articles of association කියලා කියන්නේ company එක සහ ඒකේ අයිතිකාරයන් අතර පවතින එක්තරා ආකාරයක ගිවිසුමක්. එතකොට දැන් හිතන්නකෝ shareholders ට නැත්නම් අයිතිකාරයන්ට පේනවා කියලා company එක ඒගොල්ලන්ගේ දීලා තියෙන articles වලින් පිට යම් කිසි දෙයක් කරනවා කියලා. දැන් articles වලින් තියෙනවා මොකක් හරි එකක් කියලා තියෙනවා මෙන්න මෙහෙම එකක් කරන්න බෑ resolution එකක් pass කරන්න නැතුව. company එක ඒක හිතන්න නැතුව කිසිම resolution එකක් pass කරන්න නැතුව company එකේ තනි කැමැත්තට ගිහිල්ලා ඒක කරනවා කියලා හිතන්න. ඒ වගේ වෙලාවක shareholders ට පුළුවන් company එකට විරුද්ධව නඩුවක් දාන්න. එහෙම නැත්නම් company එකට විරුද්ධව තහනම් නියෝගයක් හරි මොකක් හරි lawful action එකක් ගන්න shareholders ට අයිතිය තියෙනවා. මතක තියාගන්න shareholders ට විතරයි. මම ඒක කියන්නම් කොහොමද ඒක වෙන්නේ කියන එක. It is a contract between the company and the shareholders. Therefore, the members can only bring action in the capacity of a shareholder. දැන් මෙහෙම හිතන්නකෝ දැන් example හිතන්න මම Unilever එකේ shareholder කෙනෙක් වෙන්නත් පුළුවන් ඒ වගේම මම Unilever එකේ පාරිභෝගිකයෙක් වෙන්නත් පුළුවන්. මොකද මම Unilever එකේ බඩු පාවිච්චි කරනවානේ. ඒතර මම මේකේ පාරිභෝගිකයෙක්. හැබැයි එහෙම කියලා හිතන්නකෝ දැන් මම මොකක් හරි Unilever එකේ බඩුවක් ගන්න ගියා මොකක් හරි කෑමක් ගත්තා කෑම කැරපොත් එක්ක example. මට බෑ එතනදී shareholder කෙනෙක් නෙමෙයිනේ මම දැන් මම shareholder කෙනෙක් වුණාට මෙතනදී මට අසාධාරණ වුණේ customer කෙනෙක් විදිහටනේ. ඒතර මම එතන ගිහිල්ලා company එකට විරුද්ධව නඩුවක් දාන්නේ customer කෙනෙක් විදිහට. shareholder කෙනෙක් විදිහට නෙමෙයි. එතකොට මම customer කෙනෙක්ගේ capacity එකේ ඉඳන් මට articles question කරන්න බෑ. මම customer කෙනෙක් විදිහට හිතලා මට ගිහිල්ලා කියන්න බෑ මේ articles වල මෙහෙම එකක් තියෙනවා නේද කැමරා කරපොත් ඉන්න බෑ කියලා තියෙනවා නේද ඕගොල්ලෝ ඒක බ්‍රීච් කරා customer කෙනෙක් විදිහට මට වන්දියක් ඕනේ. එහෙම කරන්න බෑ. මට පුළුවන් shareholder කෙනෙක් විදිහට මට මොකක් හරි කරදරයක් වුණොත් shareholder කෙනෙක් විදිහට මට අසාධාරණයක් වුණොත් ඒ වෙනුවෙන් හඳුනා ගන්න විතරයි මට හැකියාව තියෙන්නේ. අපි මේකට කියනවා privity of the contract කියලා. privity of the contract කියලා කියන්නේ යම් කිසි ගිවිසුමකට අදාළ නොවන තුන්වන පාර්ශවයක්. ඒ කියන්නේ ගිවිසුමට අදාළ වෙන දෙපාර්ශවයක් කියනනේ යම් කිසි දෙපාර්ශවයක් අතරින් ගිවිසුමක් ඇති වෙන්නේ. ඒ ගිවිසුමට අදාළ වෙන පාර්ශව දෙකෙන් හැර ඒ දෙන්න නෙමෙයි ඒ දෙන්න නැතුව වෙන කවුරු හරි third party එකක් තුන්වෙනි පාර්ශවයක් බාහිර පාර්ශවයක් ඇවිල්ලා අර දාලා තියෙන contract එකේ content එක අන්තර්ගතය ප්‍රශ්නයට නගන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ හිතන්නකෝ company එකක articles හදනවා shareholders අතර එකතු වෙලා ordinary resolution එකක් pass කරන්න නම් 90ක් කැමති වෙන්න ඕනේ. අර කොහේවත් නැති මිනිස්සෙක් ඇවිල්ලා කියන ඕගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ 90ක් අරගෙන මේ ordinary resolution එක pass කරන්න special resolution එකට කොච්චරක් ඕනද? ඒක practical නෑනේ. ඔහොම කරන්න බෑනේ. ඕක අයින් කරන්න. එහෙම එයාට කියන්න බෑ. මොකද එයා කිසිම අදාළත්වයක් නෑ. එයාට හඳුනා ගන්න ඕන නම් එයා shares අරගෙන shareholder කෙනෙක් විදියට ඇවිල්ලා මොනවා හරි කතා කරගන්න එයාට අසාධාරණයක් වෙනවා. ඒ විදිහට තමයි මේක වෙන්නේ. එතකොට ඒකට cases ටිකක් තියෙනවා. cases අතරම 3ක් තියෙනවා. Hickman versus Kent එකේ උනේ මෙන්න මෙහෙම එකක්. ඒ තමයි මේ ඔය privity of the contract එක තමයි එතනදී ආවේ. කියන්නේ ප්‍රශ්න තිබ්බේ company එකේ shareholder කෙනෙක් නොවන තැනැත්තෙකුට පුළුවන්ද articles of association එකේ අන්තර්ගතයේ ප්‍රශ්නයට නගන්න. එතකොට judge කිව්වේ කවුරු හරි පුද්ගලයෙක් company එකේ articles ගැන ප්‍රශ්නයක් ඇති කරනවා නම් එයා outsider කෙනෙක්ගේ capacity එක නම් නැත්නම් outsider කෙනෙක් විදිහට නම් ඉන්නේ එයාට ඒ දේ කරන්න බෑ.
එයා අපි හිතමුකෝ කම්පැනි එකේ ෂෙයා හෝල්ඩර් කෙනෙක් වුණා කියලා. හැබැයි කම්පැනි එකේ ෂෙයා හෝල්ඩර් කෙනෙක් වුණත් එයා නගන ප්‍රශ්නය ෂෙයා හෝල්ඩර් කෙනෙක් විදිහට යට අදාළ වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ දැන් අර කස්ටමර් කතාවේදී යාට ෂෙයා හෝල්ඩර් කෙනෙක් විදිහට කිසි අසාධාරණයක් වෙලා නැහැනේ. කස්ටමර් කෙනෙක් විදිහට තමයි යාට අසාධාරණ වෙලා තියෙන්නේ. එතනදී යාට ෂෙයා හෝල්ඩර් කෙනෙක් වගේ ඇවිල්ලා මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න බෑ. එයා හැමෝත් කරන්න ඕනේ කස්ටමර් කෙනෙක් විදිහට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති කරන එක. ඒ නිසා කිසිදු තුන්වෙනි පාර්ශවයකට මේ ෂෙයා හෝල්ඩර් කෙනෙක් නොවන වෙනත් කැපැසිටි එකකින් ඇවිල්ලා ආටිකල්ස් වලට විරුද්ධව නඩු පවරන්න බෑ. එච්චරයි. වෙන ඕන දෙයකට නඩු පවරන්න පුළුවන්. ආටිකල්ස් වලට විරුද්ධව නඩු පවරන්න බෑ. ඒ කේස් එක තේරුණාද? ඔව් ඕකේ. තේරුණා. Wood versus Odessa Watermarks Company මේකේ උනේ මෙන්න මෙතනදී ඔය කියන සීන් එක වුණා. The articles of Odessa allow the directors to declare a dividend with the approval of a general meeting. කියන්නේ directors ලට පුළුවන් සාමාන්‍ය මෙහෙමනේ අපි කියනවා කම්පැනි එකක dividends තීරණය කරන්නේ directors ලා. කියන්නේ ඒගොල්ලන්ගේ discretion එකෙන් තමයි එයාලා dividend එක plan කරන්නේ. ඒ කියන්නේ directors ලා හිතනවා හරි මේ අවුරුද්දට අපි එක ෂෙයා එකකට 750 ගානේ ගෙවනවා. ඒක decide කරන්නේ යාළුවට full discretion එක තියෙනවා. company සාමාන්‍ය companies වල. හැබැයි ඒකේ ඒගොල්ලන් ජෙනරල් මීටින් එකකදී ඩික්ලෙයාර් කරලා කියන්නේ ප්‍රකාශයට පත් කරලා ෂෙයා හෝල්ඩර්ස් ලගෙන් අප්‍රූවල් එක ගන්න ඕනේ. යාළුවගෙන් කැමැත්ත ගන්න ඕනේ. ඒතර ආටිකල්ස් වලින් අලව් කරලා තියෙනවා ඒ විදිහට ඩිරෙක්ටර්ස් ලට මීටින් එකකදී යාලා හිතපු ගාන කියලා ෂෙයා හෝල්ඩර්ස් ලගෙන් අප්‍රූවල් එක ගන්න. The directors instead recommended that members should be given debenture bonds and this was approved in the general meeting. Directors මොකද කරන්නේ සල්ලි දෙන්නේ නැතුව ඩිවිඩන්ඩ් එකක් විදිහට දැන් ආටිකල්ස් වල කියලා තියෙන මොකක්ද ඩිවිඩන්ඩ් එකක් දෙන්න පුළුවන්. ඒතර ඩිවිඩන්ඩ් එක දෙන්නේ සල්ලි වලින්නේ. ඩිරෙක්ටර්ස් මොකද කරන්නේ? ඩිවිඩන්ඩ් එකක් දෙන්නේ නැතුව මේගොල්ලෝ ඩිබෙන්චර් බොන්ඩ්ස් දෙනවා. ණය කර දෙනවා ඩිවිඩන්ඩ් එකක් විදිහට. කියන්නේ ඩිවිඩන්ඩ් එක කියන්නේ යම්කිසි රිටර්න් එකක් යම්කිසි ප්‍රතිලාභයක් දෙනවනේ ෂෙයා හෝල්ඩර්ස්ට. මෙයාලේ ප්‍රතිලාභය දෙනවා හැබැයි සල්ලි වලින් නෙමෙයි ණය කරයක් විදිහට. එතකොට දැන් මේක මෙතනදී කියනවා this was approved in the general meeting. approved කියන්නේ සම්මත වුණා. ඒතර සම්මත වෙන 50%කට වඩා වැඩි කැමැත්තක් තිබ්බනම් ඒක ඒතර අපි හිතමුකෝ 51ක් කැමති වෙනවා කියලා. ඒතර 49ක් මෙතන අකමැති වෙලානේ තියෙන්නේ. 51ක් කැමති වෙනවා කියන්නේ. හැබැයි අර වැඩි සම්දින් සම්මත වෙච්ච නිසා මෙයාලා ඒක දෙන්න plan කරනවා. Wood as a member brought an injunction against the company on his and the other members' behalf. මේ Wood කියන පුද්ගලයා සමහරවිට මේකට අකමැති වෙච්ච කෙනෙක් වෙන්න ඇති. එයා ගිහිල්ලා ඉන්ජන්ක්ෂන් එකක්. ඒ කියන්නේ කම්පැනි එකට විරුද්ධව තහනම් නියෝගයක් ගන්න උත්සාහ කරනවා. එයා සහ ඒකට අකමැති වෙච්ච අනිකුත් ෂෙයා හෝල්ඩර්ස්ලා වෙනුවෙන් as the company's action was not in line with the company's article. මොකද මේ ඩිරෙක්ටර්ස්ලා කරලා තියෙන දේ ආටිකල්ස් වලට එකඟ වෙන්නේ නැති නිසා තමයි ආ දැන් මේ තහනම් නියෝගයක් ගිහලා ගන්න හදන්නේ. එතකොට ජජ් කියනවා what I have to determine is whether that which is proposed to be done is in accordance with the articles of association. දැන් ජජ්ට කරන්න තිබ්බ මෙතන එයා තීරණය කරන්න ඕනේ මේ ඩිරෙක්ටර්ස්ලා කරලා තියෙන දේ ආටිකල්ස් වලට ගැලපෙනවද කියන එක. And in my judgment it is not. මට පේන විදිහට මගේ තීරණය හැටියට ඒක එහෙම වෙලා නැහැ. And therefore the plaintiff පැමිණිලිකාරය කියන්නේ Wood is entitled to an injunction so far as relates to the payment of dividends. ඒතර Woodට පුළුවන් අත්තටම මේ කම්පැනි එකට විරුද්ධව ගිහිල්ලා තහනම් නියෝගයක් ගෙනල්ලා කම්පැනි එකේ වැඩ කටයුතු නවත්තන්න. මොකද යාට ඒ සඳහා අයිතිය තියෙනවා මේ ඩිරෙක්ටර්ස්ලා කරලා තියෙන දේ ආටිකල්ස් වලට විරුද්ධව යන නිසා. ඒ කේස් එක තේරුණාද? මට තේරුණා. අනිත් ළමයින්ට කොහොමද දන්නේ දැන් නිකට ළමයි කියන්න මේ මොකද කේසස් වල ඔයගොල්ලෝ වෙන මොන හරි ඔළුවට දාලා වෙන මොකක් හරි ලිව්වොත් මෙතන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා කේස් එකක් මොකද දැන් මම දන්නවා මේ ඕක ගිහලා ඔයගොල්ලෝ මේ සර්ච් කරොත් මේ ඉන්ටර්නෙට් එකේ තඩි ડોකියුමන්ට් එකක් එනවා. ඔයගොල්ලන්ට කොහොමවත් කියවට තේරෙන්නේ නැහැ. ඒ නිසා මොන හරි අදහස් ඔළුවට ගියේ නැත්නම් අහන්න. අනිත් ළමයි පුළුවන් නම් රිප්ලයි එකක් දෙන්න. මං විතරක් කිව්වහම මගේ ෆීඩ්බැක් එක විතරනේ යන්නේ. අනිත් අයට තේරුණා නැද්ද කියලා මන් දන්නේ නැහැ. මේක මේ සාරාංශය ගත්තාම ඇති නේද ඒක සාරාංශයක් අපි විභාගෙදි ලියුවාම ඇතිනේ කියන්නේ එහෙම ලොකුවට ඕනේ නැහැනේ
නෑ නෑ ඒ කියන්නේ දැන් ඔයාට සාමාන්‍ය එක්සෑම් එකේදී කේසස් ඇප්ලයි කරන්නේ මෙන්න මෙහෙම. දැන් හිතන්නකෝ ඒගොල්ලන් එක්සෑම් එකේ කේස් එකක් දෙනවා. කමලු නිවලු මෙන්න මෙහෙම එකක් වුණා. මෙහෙම වෙන මේ කම්පැනි එකේ මෙහෙම ප්‍රශ්නයක් වුණා. කොහොම කියලා කේස් එකක් දෙනවා. දීලා ඔයාට කියනවා මේකට ඇඩ්වයිස් කරන්න. ඒ කියන්නේ ඔයා ලෝයර් කෙනෙක් විදිහට ඔයා මොකද්ද මේකට කියන්නේ. එතකොට එයාට ඇඩ්වයිස් කරද්දී මම ඒකට සිමිලර් කේස් එකක් ගන්න ඕනේ. මට එයාට ඇඩ්වයිස් කරන්න පුළුවන් කලිනුත් මෙන්න මෙහෙම එකක් වුණා. මෙන්න මේ කේස් එකේ මේ කේස් එකේ උනේ මෙන්න මේකයි. මේවා තමයි මෙතනදී highlight උනේ. ජජ් කිව්වේ මෙන්න මේකයි. ඔන්න ඔය ටික වලට දාගත්ත නේද? එතන ඉහට මොන කාලේ වකවානු දුනේ, කවද්ද මේකුනේ. ඒව වැඩක් නෑ. අර ඔයාට දෙන කේස් එකට රිලේට් වෙන ටික දැම්ම නම් ඇති. කියන ඔයාට එක්සෑම් එකේ දෙන කේස් එකට රිලේට් වෙන ටික දැම්ම නම් ඉනෆ්. ඕකේ දැන් මම LA ගේ කේස් එක ස්ටාර්ට් කරනවා. LA ගේ කියුනේ මෙන්න මෙහෙම සීන් එකක්. ඒ තමයි මේ කම්පැනි එක මේ Positive Government Life Assurance කියන කම්පැනි එක ස්ටාර්ට් කරන්න යනකොට ඒගොල්ලන් ආටිකල්ස් වල දානවා මේ මිස්ටර් LA කියන තැනත්තාව කම්පැනි එකේ සොලිසිටර් කියන්නේ නිකන් නීතිඥයා වගේ කම්පැනි එකේ නීතිඥයා ලීගල් රිප්‍රසන්ටේටිව් වගේ ඒගොල්ලන් පත් කරන්න හිතාගෙන ඉන්නවා කියලා. පසු කාලේන මොකද වෙන්නේ මේ LA කියන තැනත්තා ෂෙයාර්ස් අරගෙන යා කම්පැනි එකේ ෂෙයා හෝල්ඩර් කෙනෙකුත් වෙනවා. කොහොමයි කාලයක් ගිහිල්ලා කියන්නේ මේ සොලිසිටර් ඇත්තටම පත් කරන දවසේ ඩිරෙක්ටර්ස්ලා මොකද කරන්නේ එල්ලේව පත් කරන්නේ නැතුව වෙන සෙට් එකක්ව සොලිසිටර්ස්ලා විදියට පත් කරනවා. And LA sued for the breach of the statutory contracts on the term of the articles. LA මොකද කරන්නේ දැන් LAව පත් කරනවා කියලා ආටිකල්ස් වල දැම්මනේ. එතකොට ඒක දැන් කරේ නෑනේ මෙයාලා. මෙයා මොකද කරන්නේ කියලා කම්පැනි එකට විරුද්ධව නඩුවක් දානවා කම්පැනි එක ආටිකල්ස් බ්‍රීච් කරා. ආටිකල්ස් කඩ කරා කියලා. It was held that LA could not enforce the provision in such a way as he was attempting to enforce his rights as a solicitor, not as a member. දැන් අපි මේ තත්ත්වෙ දිහා හරියට බැලුවොත් LAට මෙතන අසාධාරණයක් උනේ එයාගේ නීතිඥ වෘත්තිය පැත්තෙන්. නැතුව මෙම්බර් කෙනෙක් විතර නෙමෙයි. මොකද ඩිරෙක්ටර්ස්ලා කම්පැනි එකට සොලිසිටර් කෙනෙක්ව පත් කරද්දී යාලා පුළුවන් තරම් උත්සාහ කරන්නේ හොඳම කෙනෙක්ව පත් කරගන්න. හොඳම නීතිඥයෙක්ව. LAගේ මොකක් හරි දුර්වලතාවයක් තිබ්බ නිසානේ ඒගොල්ලෝ LAව පත් කරන්න නැතුව වෙන කෙනෙක්ව පත් කරගත්තේ. ඒ කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලට LAව පත් කරන්න නැතුව වෙන කෙනෙක්ව පත් කරපු එක හොඳයි. යාළුවා කිසි අසාධාරණයක් වෙලා නැහැ. හැබැයි LA තනි පුද්ගලයෙක් විදිහට යාගේ නීතිඥ වෘත්තියේ විදිහට එයා පත් කරනවා කියලා පොරොන්දු වෙලා ආටිකල්ස් වලක් දාලා එයා පත් කරේ නැහැ. ඒතර එයාට පාඩුව වෙන්නේ නීතිඥයෙක් විදිහට. නැතුව ෂෙයා හෝල්ඩර් කෙනෙක් විදිහට නෙමෙයි. ඒ නිසා නීතිය කියනවා එයාට මෙහෙම කම්පැනි එක ආටිකල්ස් බ්‍රීච් කරා කියලා නඩුවක් ගේන්න බෑ සොලිසිටර් කෙනෙක් විදිහට. මෙම්බර් කෙනෙක් විදිහට විතරයි යාට ඒ දේ කරන්න පුළුවන්. The court rules that the provision in this article was either a stipulation which would bind the members or else a mandate to the directors. In either case, it is a matter between the directors and the shareholders, not between them and the plaintiff. කොහොම කරත් මෙතන කොන්ට්‍රැක්ට් එක ඇතුළේ වෙලා තියෙන කම්පැනි එක සහ ෂෙයාර් අතර ආටිකල්ස් විදිහට. එතකොට මේ ප්ලේන්ටිෆ් කියන්නේ ෆැමිලි කාර්ය එලේනේ. එලේ මෙතන මේ දේ කරලා තියෙන යා ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් වුණත් සොලිසිටර් කෙනෙක්ගේ කැපැසිටි එකෙන් ඒ නිසා මෙතනදී එයාට මේ නඩු මෙයාට මෙම නඩු කටයුත්තක් කරන්න බෑ. එයාට එහෙම කේස් එකක් ෆයිල් කරන්න බෑ. ඒක තමයි මෙතනදී කිව්වේ. Okay, so කම්පැනි එකක් ගත්තාම අපි කම්පැනි එකක තියෙනවා ස්ටැටියුටරි කොන්ට්‍රැක්ට්ස් වර්ග දෙකක්. ඒ කියන්නේ නීතිය ඉදිරියේ බලාත්මක කරන්න පුළුවන් ෂෙයාර් හෝල්ඩර්ස්ලා සහ කම්පැනි එකත් අතර තියෙන ගිවිසුම් වර්ග දෙකක් තියෙනවා. ඒතර ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් කියන එක ටිපිකල් එක. ඒ කියන්නේ ඒක සාමාන්‍ය දෙයක්. කොහොමද ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් කියන්නේ ෂෙයාර් හෝල්ඩර්ස්ලා සහ කම්පැනි එකත් එක්ක අතර තියෙන ගිවිසුම. මේ ෂෙයාර් හෝල්ඩර්ස් ඇග්‍රීමන්ට්ස් කියලා කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. දැන් මෙහෙම හිතන්නකෝ ඔයාලා මම මේ කියන විදිහට හිතන්නකෝ. හිතන්න දැන් කම්පැනි එකක් මොකක් හරි ස්ටොක් මාකට් එකක ලියාපදිංචි කරලා තියෙන වෙලාවක රෙජිස්ටර් කරලා තියෙන වෙලාවක මම තනි පුද්ගලයෙක් විදිහට කියලා කම්පැනි එකේ ෂෙයාර්ස් ගත්තොත් එහෙම මම සහ කම්පැනි එක අතර එතනින් එහාට ඇග්‍රීමන්ට් එකක් ඇති වෙන්නේ නැහැ. මට තියෙන විතර එකම ඇග්‍රීමන්ට් එක ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් විතරයි. මම ඒකේ ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්. හිතන්නකෝ වෙන්චර් කැපිටලිස්ට් කෙනෙක්. එහෙම නැත්නම් යුනිට් ට්‍රස්ට් එකක්. එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් කම්පැනි එකක්. ඒ වගේ කවුරු හරි ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර් කෙනෙක්. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් පර්සන් කෙනෙක් නෙමෙයි. තනි පුද්ගලයෙක් නෙමෙයි. කවුරු හරි ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර් කෙනෙක් ඇවිල්ලා කම්පැනි එකක ෂෙයාර්ස් වල මේව කරනවා. මේ ඉන්වෙස්ට් කරනවා. එතනදී යාළුවට ලොකු බලයක් තියෙනවා සාමාන්‍ය ඉන්වෙස්ටර් කෙනෙකුට වඩා. එතකොට එයාලා දැන්
හිතන්නකෝ වෙන්චර් කැපිටලිස්ට් කෙනෙක් කියලා. අනිවාර්යෙන් වෙන්චර් කැපිටලිස්ට් කෙනෙක් කොන්ට්‍රැක්ට් එකක් ගහලානේ කම්පැනි එකේ ෂෙයාර්ස් ගන්න. කවදාවත් නිකන් ආවට ගියාට ෂෙයාර් මාකට් එකට ගිහලා ෂෙයාර්ස් ගන්න නැහැ. එයාලා කොන්ට්‍රැක්ට් එකක් ගහලා එතන අර ඒගොල්ලන්ගේ තියෙන නීති රීති ටර්ම්ස් කන්ඩිෂන්ස් දාලා එහෙම ඒකත් අත්සන් කරලා තමයි එයාලා මේ කම්පැනි එකක අයිතිකාරීත්වය ගන්න. ඒතකොට ඒවට අපි කියනවා shareholders agreement. ඒ කියන්නේ articles of association එක නැතුව වෙනම agreements තියෙනවා මේ shareholders සහ කම්පැනි එකත් එක්ක. ඒතකොට මේකත් shareholders සහ කම්පැනි එකත් එක්ක අතර තියෙන තව ජාතියක ස්ටැටියුටරි කොන්ට්‍රැක්ට් එකක්. ඒ කියන්නේ නීතිමය වශයෙන් බලාත්මක කළ හැකි ආකාරයේ ලියවිල්ලක්. මෙතන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි එක්සෙප්ෂන් කියන්නේ මොකක්ද කියන එක. ඇත්තටම මට තේරෙන්නේ නැහැ මොකට එක්සෙප්ෂන් එකක්ද කියන එක. පළවෙනි දේ. ඒ නිසා මම මාතෘකාව අමතක කරලා මේ තියෙන ස්ලයිඩ් එකේ මොකද්ද තියෙන්නේ කියන එක ඔයගොල්ලන්ට විස්තර කරන්න. section 89 මේ section එකේ කියන්නේ දැන් shareholder කෙනෙක් ගත්තාම يعني අයිතිකාරයෙක් ගත්තාම ඔහුට යම්කිසි වගකීමක් තියෙනවනේ share company එක ගැන. දැන් අපි කියනවා සාමාන්‍යයෙන් limited liability එකක් තියෙන company එකක නම් shareholder කෙනෙක් company එකට වගකීමෙන් බැඳෙන්නේ එයා ගන්න shares වල ප්‍රමාණයට පමණයි කියලා. ඒකනේ අපි සීමිත වගකීමක් කියලා ඇත්තටම කියන්නේ. කියන්නේ මම ගිහිල්ලා රුපියල් ලක්ෂයක shares ගත්තොත් Unilever එකේ කම්පැනි එක බංකොලොත් වෙච්ච අවස්ථාවක මට කම්පැනි එක ගැන වගකීම තියෙන ලක්ෂයක් දක්වා පමණයි. එතන එහාට මම මගේ ගෙදර තියෙන වත්කම් අරන් ගිහිල්ලා කම්පැනි එකෙන් ණයතුරුස් බේරන්න හදන්නේ නැහැ. මම මගේ ලක්ෂය දුන්නා. එතන එහාට ඉවරයි. මට එතන එහාට කිසිදු වගකීමක් නැහැ කම්පැනි එක ගැන. ඒක තමයි shareholder කෙනෙකුට කම්පැනි එක සම්බන්ධයෙන් තියෙන වගකීම. කම්පැනි එකක් කෙරෙහි තියෙන වගකීම. ඊට අමතරව දැන් හිතන්නකෝ රෙසලූෂන් එකක් පාස් කරනවා කියලා. රෙසලූෂන් එකක් පාස් කරනවා කියලා කියන්නේ යම් කිසි තීරණයක් ගන්න shareholders තමන්ගේ කැමැත්ත දෙනවා කියන එකනේ. ඒ කියන්නේ මොකක් හරි තීරණයක් ගන්න shareholder කෙනෙක් ඒකට ගිහලා vote කරනවා නැත්නම් ඡන්දය දෙනවා කියලා කියන්නේ මම ඒකට කැමතියි. ඒ දේ කරමු. එතකොට එතනදිත් වගකීමක් තියෙනවා shareholder කෙනෙකුට. ඒ කියන්නේ මම ඒකට කැමැත්ත දුන්නා ඒ දේ කරන්න. පස්සේ මොනවා හරි වුණොත් මේකේ වගකීම මම ගන්න ඕනේ. ඒ වගේ මෙතන බය වෙන්න එපා මම මේක විතරක් තඩි දෙයක් වෙන්නේ නැහැ රෙසලූෂන් එක පාස් කරද්දී මම නිකන් කිව්වේ එතන තියෙන වගකීම. කියන්නේ එතන මට වගකීමක් තියෙනවා. මම මගේ කැමැත්ත දීලා තියෙනවා ඒ දේ කරන්න. එතකොට මොනවා හරි වැරදුනොත් එහෙම මට කම්පැනි එකට බ්ලේම් කරන්න බෑ. ඔයාලා මේ ගිහිල්ලා තනියම තව මේක කරේ. දැන් බලන්න ඔයාලා කරලා දැන් මෙතන මිලියන ගාණක් පාඩුයි. එහෙම කියන්න බෑ. මම මගේ කැමැත්තට දුන්න එක කරන්න. ඒ නිසා කම්පැනි එක මිලියන ගාණක් පාඩුනොත් ඒක මගේ අනුදැනුමකින් සහිතව ඉක්ුනේ. මට කියන්න බෑ මම දැනගෙන හිටියේ නෑ මම දන්නේ නෑ මම නිින්දෙන් අතිස්සුවේ එහෙම කියන්න බෑ. ඒකට මට වගකීමක් තියෙනවා. මෙතන කියන්නේ කිසිම විදිහකට shareholder කෙනෙක්ගේ වගකීම. ඒ කියන්නේ resolution එකක් පාස් කරද්දී එතන තියෙන වගකීම හරි එහෙම නැත්නම් shares ගද්දී එතන තියෙන වගකීම හරි shareholder ගෙන් අහන්න නැතුව කාටවත් වැඩි කරන්න බෑ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් කම්පැනි එකක මම Unilever එකේ shareholder කෙනෙක් කියලා. Unilever එකට මට කතා කරලා කියන්න බෑ ඔයා දැන් තියෙන shares රුපියල් ලක්ෂයක shares නේ තියෙන්නේ. ඔයා ලක්ෂ 2ක shares ගන්න ඕනේ කියලා මට බල කරන්න බෑ යාට. මම ඒක මගේ කැමැත්තෙන් කරන්නේ. එයාට පුළුවන් මට කතා කරලා කියන්න. ඔයාට ඕන නම් ලක්ෂ 2ක shares ගන්න පුළුවන්. අපේ shares තියනවා දැන් අපි මේ විකුණන්න යන්නේ. ඔයාට කැමති නම් අපි ඕන ඔයාට දෙන්නම් share market එකට දාන්න නැතුව. ඒගොල්ලන්ට කියන්න පුළුවන්. හැබැයි එයාට බල කරන්න බෑ මට. ඇවිල්ලා ගන්න කියලා. මම ඒකට කැමති වෙන්න ඕනේ. හරි මම ගන්නම්. කියලා මම කැමති වුණොත් විතරයි එයාලට පුළුවන් මට ඒ shares දෙන්න. එහෙම නැත්නම් මගේ වගකීම වැඩි වෙන ආකාරයේ යම්කිසි දෙයක් කරන්න හැකියාව තියෙන්නේ එයාලට මගේ කැමැත්ත ලැබුණොත් පමණයි. මගේ කැමැත්ත නැතුව කිසිම වෙලාවක එයාලට බෑ ඒ විදිහට මේවා කරන්න. මගේ වගකීම වැඩි වෙන ආකාරයේ කටයුත්තක් කිරීමේ හැකියාව එයාලට නැහැ. මෙතන කියන්නේ හැබැයි මේක ආටිකල්ස් අනුව වෙනස් වෙන්න පුළුවන්. ආටිකල්ස් වල මොනවා හරි දැන් මේක නීතිය හැටියට එහෙම කරන්න බෑ. හැබැයි ආටිකල්ස් වල මොනවා හරි කියලා තියනවා නම් එහෙම කරන්න පුළුවන් කියලා එතනදී පොඩි එක්සෙප්ෂන් එකක් තියෙනවා. එතනදී ආටිකල්ස් වල තියෙන විදිහට කටයුතු කරන්න ඕනේ. Notwithstanding anything to the contrary in the articles of the company. කියන්නේ ආටිකල්ස් වල තියෙන දේ ගැන හිතන්න නැතුව අපි ගත්තොත් companies act එකේ විදිහට a shareholder should not be bound by a resolution altering its articles. කියන්නේ articles වෙනස් කරන්න අපි අතරම පාවිච්චි කරන්නේ special resolutions නේ. ඒතර special resolution එකක් pass කරලා articles වෙනස් කරලා තියෙන වෙලාවක ඒ කියන්නේ කිසිදු අනුදැනුමක් නැති shareholder කෙනෙක්ව අපිට ඒකට සහ සම්බන්ධ කරගෙන එයාට ඒ වගකීම දෙන්න බෑ. ඒ වගේම අපිට shareholder කෙනෙකුට කතා කරලා කියන්න බෑ
should not be required to acquire or hold more shares in the company. අපිට යාර කතා කරලා අලුතෙන් වැඩිපුර ගන්න කියලා කියන්න බෑ. Where that resolution or the holding of shares would increase the liability of the shareholder to the company. ඒ කියන්නේ මේ resolution එකේ case එකේදී හරි shares ගන්න කියන case එකේදී හරි shareholder කෙනෙකුට company එක කෙරෙහි තියෙන වගකීම වැඩි වෙනවා නම් දැන් තියෙන වගකීම වැඩි වෙනවා නම් මේ දේ කරාට පස්සේ අපිට බෑ යාට ඒ දේ කරන්න බල කරන්න. Unless the shareholder agrees in writing to be bound by the resolution or accept the shares. එයා ලිඛිතව යාගේ කැමැත්ත දුන්නොත් ඇරෙන්න අනිත් කිසිදු අවස්ථාවකදී අපිට බෑ යාට කියන්න මේ දේ කරන්න කියලා. ඒක තමයි මේක ඇත්තටම කියන්නේ. ප්‍රශ්න තියෙනවද? Okay, මම නෑ කියලා හිතනවා. Effects of statement of objects. මෙතන තමයි අර doctrine of ultra vires කියන scene එක ඉන්නේ. මම හිතන්නේ ගොඩක් ළමයි request කරලා තිබ්බා මේ ටියුට් එකකදී කරන්න කියලා. නැත්නම් මම හිතන්නේ මැඩම්ට දොකුවේද කරන්න කියලා තිබ්බා. හැබැයි මම හිතන්නේ කරේ නැද්ද කොහෙද? මම ගියේ නෑ ඇත්තටම. අන්තිම දෙක තුනට කරේ නැත්තම් මම මගේ knowledge එකෙන් තමයි කියන්නේ. Effects of statement of objects. Okay. දැන් අපි ගත්තොත් objective මේ statement of objects කියලා කියන්නේ articles of association එකේ තියෙනවා objective clause කියලා එකක්. objective clause කියලා කියන්නේ company එක ඇයි පටන් ගත්තේ, මොකටද පටන් ගත්තේ, මොනවාද යාලා කරන්න plan කරන්නේ, ඒ වගේ දේවල් සඳහන් වෙන්නේ මෙන්න මේ කියන objective clause එකේ. කෙටියෙන්ම කියනවා නම් ඇයි මේ පුද්ගලයෝ ටික එකතු වෙලා මෙන්න මේ company එක start කරේ, ඇයි යාලා මේක පටන් ගත්තේ. ඒක තමයි objective clause එකේ තියෙන යාලට කරන්න පුළුවන් මොනවාද ඒ දේවල් ටික. එතකොට මේ objective clause එකෙන් ඇත්තටම කියනවා නම් company එකක හැකියාව සීමා සහිත වෙනවා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. මම පටන් ගන්නවා තව මගේ යාළුවෝ තුන් දෙනෙක් එක company එකක්. මම දානවා objective clause එක විදිහට මම කරන්නේ සපත්තු හදන එක, සපත්තු තොගට සහ සිල්වරට විකුණන එක. ඔච්චරයි. ওই ටික තමයි මම කරන්නේ. ඕක තමයි මගේ objective clause එකේ තියෙන්නේ. හිතන්නකෝ දැන් මම ඔය සපත්තු හදා යන අවුරුදු 10ක් විතර මට පස්සේ හිතනවා දැන් සපත්තු හදා හැමදාම ඉන්න බෑ. මම පටන් ගන්නවා හිතන්නකෝ soft drink company එකක්. මොනවා හරි juice එකක් හදන්න. දැන් මගේ objective clause එකේ විදිහට මට ඒක මගේ company එක යටතේ පටන් ගන්න බෑ. එහෙනම් මම ඒක වෙනම company එකක් විදිහට ආයෙ මුලින් ඉඳන් incorporate කරගෙන යන්න ඕනේ. එතකොට මගේ company එකේ දැන් හිතන්නකෝ මගේ නම මගේ company එකේ නම මොකක් හරි දාමුකෝ ABC company කියලා. එතන මගේ ABC company කියන එක යටතේ මට අර soft drinks පටන් ගන්න බෑ. මොකද මගේ objective clause එකේ තියෙන්නේ මම සපත්තු හදනවා, තොගට සිල්වරට විකුණනවා එච්චරයි. එතකොට ඒ වගේ objective clause එකක් දැම්මහම මොකද වෙන්නේ? company එකට තමන්ගේ business activities කරන්න තියෙන හැකියාව යම්තාක් ආකාරයකට සීමා සහිත වෙනවා. ඒකටත් හරියන්න තව principle එකක් තිබ්බා doctrine of ultra vires කියලා. දැන් හරියට ගත්තොත් ඇත්තටම මෙතන වචන දෙකක් තියෙනවා intra wires and ultra wires කියලා. intra wires කියන්නේ company එක මේ objective clause එකේ තියෙන දේවල් ඇතුලේ ඉඳගෙන කරනවා. ඒ කියන්නේ දැන් මගේ objective clause එකේ තියෙන මොකද්ද? සපත්තු හදනවා, තොගට විකුණනවා, සිල්වරට විකුණනවා. ඕකනේ මගේ objective clause එක. ඒතර ඕක ඇතුලේ තියෙන දේවල් මම කරනවා නේ. ඒ කියන්නේ මම සපත්තු හදන factory එකක් සල්ලි වලට ගන්නවා. මං මගේම කියලා සපත්තු විකුණන්න මොකක් හරි outlet එකක් පටන් ගන්නවා. මගේම කියලා පොඩි කඩයක් පටන් ගන්නවා. ඒ වගේ මම මොකක් හරි මගේ objective clause එක ඇතුලේ ඉඳන් යම්කිසි business කටයුත්තක් කරනවා නම් අපි ඒකට කියනවා intra wires කියලා. ultra wires කියන්නේ මම මගේ company එකේ තියෙන objective clause එකට පිට දෙයක් කරන. ඒ කියන්නේ soft drinks හදන්න පටන් ගන්නවා, අච්චාරු හදන්න පටන් ගන්නවා, වටලප්පන් හදන්න පටන් ගන්නවා. අන්න එතකොට ඒවට කියනවා ultra wires කියලා. doctrine of ultra wires කියලා කියන්නේ මම බැරි වෙලාවත් මගේ objective clause එකෙන් පිට තියෙන දෙයක් කරොත් එහෙනම් කියන්නේ මම කියලා තියෙන දේවල් වලට බාහිර දෙයක් කරොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක අවලංගු වෙනවා. ඒ කියන්නේ මම soft drinks හදන්න ඔක්කොම factory එකක් හදාගෙන තඩි මිනිස්සුන් සෑහෙන ගොඩකගේ දැන් ආය අරගෙන ඔන්න දැන් හාහා පුරා ගියා පටන් ගන්නවා. මලකෙලේ ultra wires ඔක්කොම ටික අවලංගු. යාර සල්ලි දීපු මිනිස්සුත් බංකොලොත් ඒක කරන්න පටන් ගත්තා මමත් බංකොලොත්. මට ඒක කරන්න විදිහක් නැහැ. ඒක තමයි doctrine of ultra wires කියලා කියන්නේ. මට කරන්න පුළුවන් දේවල් වලට පිට ගිහිල්ලා මම මොන හරි කරොත් එහෙම ඒක cancel වෙලා යනවා. ඒ කියන්නේ ඒක තවදුරටත් වළංගු වෙන්නේ නැහැ. එතකොට මේ doctrine of ultra wires කියන එක
ප්‍රධාන වශයෙන්ම Ashbury Railways Carriages and Iron Company Limited versus Hector Rich කියන සීන් එකේදී තමයි ප්‍රධාන වශයෙන්ම අල්ට්‍රා වයර්ස් කියන සීන් එක එළියට ආවේ. මේකේ උනේ මේ railway carriages company එකේ ඒගොල්ලන්ගේ objective clause එකේ තිබ්බේ they make sell lease rail carriages mechanical engineering and contracting mining. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ඔය මොන හරි rail carriages හදනවා විකුණනවා ඒවා බදු දෙනවා ඊළඟට ඔය service මොන හරි engineering services දෙනවා සහ ඒගොල්ලන් මොන හරි mining සම්බන්ධයෙන් contracts ගන්නවා. හැබැයි මේ කම්පැනි එක මොකද කරන්නේ මේ හෙක්ටර් රිච් කියන පුද්ගලයාට පොරොන්දු වෙනවා එකඟ වෙනවා බෙල්ජියම් වල රේල්වේ ස්ටේෂන් එකක් හදන්න අලුත් දුම්රිය නැවතුම්පලක් හදන්න ඒගොල්ලෝ සල්ලි දෙන්නම් කියලා. වෙන කිසි නිකන් නෙමෙයි. ඒගොල්ලන්ගේ රේල් කැරේජස් හරි ඒගොල්ලන්ගේ ඉන්ජිනියරින් ෆැසිලිටිස් මොකුත් නෙමෙයි. සල්ලි දෙන්නම්, ෆයිනෑන්ස් දෙන්නම් කියලා ඒගොල්ලන් එකඟ වෙනවා. දැන් මෙතනදී ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකේ සල්ලි දෙන කතාවක් ගෑවිලා නැහනේ. ඒ නිසා ජජ් කියනවා මේක අල්ට්‍රා වයර්ස්. ඒ නිසා මේක පොඩක්වත් වැලිඩ් වෙන්නේ නැහැ. ratification is wholly ineffective. ඒ කියන්නේ පස්සේ මේක මොනවා හරි objective clause එක වෙනස් කරලා හරි මොනවා හරි කරලා පස්සේ මේගොල්ලෝ ratify කරත් වැඩක් වෙන්නේ නැහැ. මේක ultra virus. ඒ කියන්නේ මේක පවත් කියන්නේ මේ එකඟ වෙන අවස්ථාවේදී තියෙන objective clause එකත් එක බලුවම මේක valid වෙන්නේ නැහැ. ඒ විදිහේ judgment එකක් තමයි මෙයාලා දෙන්නේ. ඊළඟට මෙන්න මේ cases දෙක ළමයි මේ කේසස් දෙක අපිට කරන්න තිබේ ටියුටෝරියල් එකේ. ඇත්තටම මම ටියුටර්ට මම සහ මගේ තව යාළුවෝ කීප දෙනෙක් ටියුටර්ට කතා කරලා ඉල්ලීමක් කරා මේක කරන්න කියලා ටියුටෝරියල් එකේ. හැබැයි ටියුටෝරියල් එකේ මේක කරන්න උනේ නැහැ. අන්තිම ටියුටෝරියල් එක තිබ්බේ නැහැ. මම මේක අද උදේ තමයි කියවලා මේකට ඇඩ් කරේ. ඔයාලට දැන් මම මේ කියන්නේ මගේ මේක ඇත්තටම දෙකම තිබේ පිටු 6 ලොකු ඩොකියුමන්ට් එකක්. ඒකේ තියෙන ඔරිජිනල්ම කේස් එක තමයි තිබ්බේ. මට ඔරිජිනල් එක කිව්වට සමහර ඒවා තේරෙන්නේ නැහැ. මම මට තේරිච්ච විදිහට තමයි මේ කේස් එක සාරාංශ කරලා ගත්තේ මෙතනට. ඕගොල්ලන්ට මම කියන එක ෂුවර් නෑ වගේ නම් ඕගොල්ලන්ට පුළුවන් ඔරිජිනල් කේස් එකට රිෆර් කරන්න. මේ People's Bank versus Yashoda Holdings කියන එක copy paste කරලා ඉන්ටර්නෙට් එකේ Google එකේ search කරාම ඕගොල්ලන්ට ඔරිජිනල් ડોකියුමන්ට් එක ගන්න පුළුවන්. ඕනනම් මගෙන් ඉල්ලන්න මමත් දෙන්න මම ඩවුන්ලෝඩ් කරගත්ත ඒවා තියෙනවා. මේ People's Bank versus Yashoda Holdings කියන අතරම අපීල් එක. අපීල් වුණාම සාමාන්‍ය නම අනිත් පැත්ත හැරෙන්නේ. මේ ඔරිජිනල් කේස් එකේ නම Yashoda Holdings Private Limited versus People's Bank. ඒ කියන්නේ මේ Yashoda තමයි අතරම නඩුව දාලා තියෙන්නේ People's Bank එකට විරුද්ධව. මෙතන උනේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ඒ තමයි මේ Yashoda කියන තැනත්තා මේ People's Bank එකේ කස්ටමර් කෙනෙක්. මෙයා මොකද කරන්නේ? මෙයා මොකක් හරි ණයක් අරගෙන People's Bank එකෙන් මෙයා ඒක ගෙවලා නැහැ. මේ ණය යා නැවත People's Bank එකට ගෙවලා නැහැ. ඒතර බැංකුවක් විදිහට ඇත්තටම එහෙම ණයක් ගත්තාම අනිවාර්යෙන් සල්ලි අනිත් පැත්තට ඉල්ලනවානේ. ඒක බැංකුවේ කටයුත්තක් නේ. බැංකුව කරන බිස්නස් එක තමයි ඒක. මිනිස්සුන්ට ණය දෙනවා. අනිත් පැත්තට ඉන්ට්‍රස්ට් එකත් එක්ක ගන්නවා. ඒක බැංකුවේ කටයුත්තක්. හැබැයි Yashoda මොකද කරන්නේ? People's Bank එකෙන් ණය අරගෙන සල්ලි දෙන්නේ නැහැ. ඒකට People's Bank එක මොකද කරන්නේ? මේගොල්ලන්ව බැංකුවෙන් bank from transferring their facilities into non-performing category. bank එක මොකද කරන්නේ මේ දැන් Yashoda කියන්නේ customer කෙනෙක් නේ යාලගේ. ඒ customerව දානවා non-performing category කියලා එකකට. ඒ කියන්නේ එතනින් පස්සේ යාට කිසිම සේවයක් දෙන්නේ නැහැ බැංකුවෙන්. Yashoda එකෙන් කවුරු කොහොම කියලා ඉල්ලගෙන આવත් People's එකෙන් නැවත ඒගොල්ලන්ට කිසිදු facility එකක් කිසිදු සේවයක් සපයන්නේ නැහැ. ඒ වගේම එයාලා ඒක report කරනවා reporting them to the Sri Lankan Credit Information Bureau. ඒ කියන්නේ අපි දන්න ලංකාවේ තියෙනනේ අර මොකද්ද මේ අපේ credit information ගන්න එකක් මේ රජය ආයතන. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ අපේ ණය සම්බන්ධයෙන්. එතකොට අපි ණයක් මොකක් හරි අරගෙන එක ගෙව්වේ නැත්නම් එහෙම ඒකේ වැටෙනවා. අපි ණය අරගෙන මේක ගෙවලා නැහැ මෙන්න මේ කම්පැනි එකට කියලා. එතකොට අපිට කවුරු හරි ණයක් දෙන්න ගියාම අපි බැංකුවකට කියලා ණයක් ඉල්ලද්දි එයා ගිහිල්ලා බලනවා මේකේ අපේ රේටින් එක. ඒතර අපි හිතන්නකෝ කලින් ණය අරගෙන සල්ලි ගෙවලා නැහැ කියලා. ඒතර ඒගොල්ලෝ දන්නවා අපි ඒගොල්ලන්ගෙන් ගත්තත් ආපහු ගෙවන්නේ නැහැ. එතකොට අපිට ණය දෙන්නේ නැහැ. එතකොට ඒක ඇත්තටම කියනවා නම් කම්පැනි එකක් එහෙම ඒකට මේ ශ්‍රී ලංකන් ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන් එකට මේ රිපෝට් කරනවා කියලා කියන්නේ ඒ කම්පැනි එකට අය කොහෙන්වත් ණය ගන්න බෑ කවදාවත්. ඒගොල්ලන්ට කවුරුත් ණය දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ නමට අපකීර්තියක් වෙනවා. ඒගොල්ලෝ ණය ගත්තට සල්ලි ආපහු ගෙවන්නේ නැහැ කියලා. එතකොට මොකද කරන්නේ මේ Yashoda ගිහිල්ලා දානවා කේස් එකක් මේ නඩුවක් දානවා. ඒකේ කියන්නේ මේ People's Bank එකට මෙන්න මේ දේවල් දෙක කරන්න. ඒ කියන්නේ මේ ඒගොල්ලන් transferring their facilities into non-performing category and reporting them to Sri Lankan Credit Information until the judgment is given. ඒ කියන්නේ මේ
නඩු තීන්දුව දෙනකම් ඒගොල්ලන් සල්ලි ගෙවන්න ඕනද නැද්ද කියන නඩු තීන්දුව දෙනකම් මෙන්න මේ දේවල් දෙක යශෝදා බැංකුවේ යශෝදා කම්පැනි එකට කරන්න එපා කියලා පීපල්ස් එක නවත්තන්න. ඒ කියන්නේ පීපල්ස් බැංක් එකට එහෙම කරන්න එපා කියලා කියන නඩු මේ ඉන්ටරිම් ඉන්ජන්ක්ෂන් එකක්. ඒ කියන්නේ නිකන් තහනම් නියෝගයක් වගේ එකක් ගන්න තමයි මේ යශෝදාගේ යන්නේ දැන්. එතකොට කමර්ෂල් හයි කෝට් එක මොකද කරන්නේ? කමර්ෂල් හයි කෝට් එක කියනවා දැන් යශෝදානේ මෙතන වැරද්ද කරලා තියෙන්නේ. යශෝදා සල්ලි අරගෙන දීලා නැහැ. ඒතර පීපල්ස් බැංක් එකට එහෙම කරන්න එපා කියලා යශෝදාට කියන්න බෑ. මොකද යශෝදා තමන්ගේ වගකීම කළා නැතුව පීපල්ස් බැංක් එක කිසිම වැරද්දක් කළා නැහැනේ. පීපල්ස් බැංක් එක කරලා තියෙන්නේ තමන්ගෙන් ණයගත් පුද්ගලෙක් තමන්ට ණය දුන්නේ නැහැ. ඉතින් එයා යාට ගන්න තියෙන ඇක්ෂන්ස් ටික ගත්තා. එයාගේ පීපල්ස් බැංක් එකේ කිසිදු වැරද්දක් නැහැ. ඒ නිසා කමර්ෂල් හයි කෝට් එක කියනවා යශෝදාට මේ කේස් එක එයා සම්පූර්ණ අයින් කළා දානවා කමර්ෂල් හයි කෝට් එක. යශෝදා මොකද කරන්නේ මේක අරගෙන යනවා සුප්‍රීම කෝට් එකට මහාධිකරණයට. මහාධිකරණය කියනවා මේක ඇවිල්ලා තියෙන්නේ held that the situation was occurred due to the inability of Yashoda to pay its debt. මේක ඇති වෙලා තියෙන්නේ යශෝදාට තමන්ගේ ණය ගෙවා ගැනීමේ හැකියාවක් නැති නිසා and the facts are in favor of the bank. බැංකුවට හොඳ පැත්තට තමයි කියන්නේ බැංකුවේ වාසිදායක පැත්තට තමයි සියලුම කරුණු තියෙන්නේ. ඒ නිසා යශෝදාට මේ විදිහේ තහනම් නියෝගයක් ගන්න බෑ. ඒක තමයි ඇත්තටම මෙතනදී දීපු ජජ්මන්ට් එක. මම දන්නේ නැහැ ඇත්තටම මේක ඩොක්ට්‍රීන් ඔෆ් අල්ට්‍රා වයර්ස් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. මොකද මමත් අද උදේනේ මේ කේස් එක ඇත්තටම රිෆර් කරේ. ඒ නිසා මම ඇත්තටම දන්නේ නැහැ. මට හිතන්නේ මෙතන මේගොල්ලන්ගේ මට ඒක කියවද්දි තේරුනේ මේ පීපල්ස් බැංක් එකේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක ගැන තමයි යාලා මෙන්ෂන් කරේ. ඒ කියන්නේ පීපල්ස් බැංක් එකේ එක බැංකුවක්නේ. ඒතර බැංකුවක් විදිහට ඒගොල්ලන්ගේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකේ තියෙන ඒගොල්ලන් මිනිසුන්ට සල්ලි දෙනවා. ඒක නැවත ගන්නවා වගේ දෙයක්. ඒතර බැංකුව ඒගොල්ලන්ගේ තියෙන ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකෙන් පිට කිසිදු දෙයක් කළා නැහැනේ. ඒගොල්ලන්ව මේ non performing category එකට ට්‍රාන්ස්ෆර් කරන එකයි ශ්‍රී ලංකන් ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන් එකට ඉන්ෆෝම් කරන එකයි පීපල්ස් බැංක් එකේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකට අදාළ දෙයක්. එයාලා ඊට පිට දෙයක් කළා නැහැ. ඒ නිසා යශෝදා හෝල්ඩින්ග්ස් වලට ඒ විදිහේ තහනම් නියෝගයක් ගන්න බෑ. මට තේරුනේ එහෙම. ඔයගලන්ට මම කියන එක ෂුවර් නෑ වගේ නම් ඔයගලන්ට පුළුවන් පර්සනලි කේස් එක රිෆර් කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මම හිතාගෙන ඉන්නේ මෙන්න මේ විදිහට. ඊළඟ කේස් එක තමයි Jupiter Cigarette Tobacco Company Limited versus Soiza වට මේ මෙතනක නම ගොඩක් තියෙනවා දිගට Soiza and others කියලා තමයි තියෙන්නේ. එතන මෙතන appellant tobacco respondent Soiza. ඒ කියන්නේ tobacco එක තමයි මෙතන ඇත්තටම මේ කේස් එක දාලා තියෙන්නේ. මෙතන උනේ මෙන්න මෙහෙම සීන් එකක්. සොයිසා දෙනවා මේක හරිම මේ සාරාංශයක් තියෙන මේක මාරම දිගයි මේ කේස් එකේ ලොකු කතාවක් තියෙනවා මේ ටොබැකෝ කම්පැනි එක පිටිපස්සේ. ඒ කියන්නේ ඒගොල්ලන් මේ එක්කෙනෙක්ගෙන් අයිතිකාර එක සෙට් එකකින් අයිතිකාරයෝ ටිකක් පටන් අරගෙන ඊට පස්සේ එයාලා මොකද ණයක් ගන්න කියලා තව කෙනෙකුට ෂෙයාර්ස් ටික පවරලා දීලා ඊළඟට එයා තමයි කම්පැනි එකේ ඩිරෙක්ටර් වෙලා තියෙන්නේ. ඒ ඩිරෙක්ටර් තමයි මේකට අත්සන් කරලා තියෙනවා. මොකද දිග කතාවක් පිටිපස්සේ තියෙනවා. ඒක අමතක කරලා තමයි මම මේ සාරාංශය තමයි ඔයගොල්ලන්ට කියන්නේ. මෙතන උනේ මේ සොයිසා කියන තැනත්තා මේ ටොබැකෝ කියන කම්පැනි එකට දෙනවා රුපියල් 1,25,000ක්. එයා ඒක දෙන්නේ මෝගේජ් එකක් විදිහට. يعني උකස් මේකක් විදිහට උකස් කරයක් විදිහට තමයි දෙන්නේ. එතනදී ඒක දෙන්නේ කම්පැනි එකේ සීල් එකත් එක්ක. يعني කම්පැනි එක ඒක අනුමත කරලා තියෙනවා. Later Tobacco denied the borrowing and receiving the money. Hence stated they won't repay. පස්සේ ටොබැකෝ කියනවා අපි සල්ලි ගත්තෙත් නැහැ. අපිට සල්ලි ලැබුණෙත් නැහැ. ඒ නිසා අපි සල්ලි ගෙවන්නෙත් නැහැ කියලා. Tobacco said the money raised was not for the purposes of the company and there was no resolution or decision made in accordance with the articles of the company authorizing the borrowing. Tobacco company එක මොකක්ද ඒගොල්ලෝ කියන්නේ මෙතන? මේ අරන් තියෙන සල්ලි, يعني මේ අරන් තියෙන 1,25,000 අරන් තියෙන්නේ කම්පැනි එකේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක යටතේ තියෙන දෙයක් කරන්න නෙමෙයි. يعني කම්පැනි එකේ පර්පස් එකකට නෙමෙයි වෙන මොකක් හරි දෙයකට අරන් තියෙන්නේ. ඒ නිසා ඒක ඒගොල්ලෝ පේ කරන්නේ නැහැ. අනිත් එක තමයි there was no resolution or decision made in accordance with the articles of the company authorizing the borrowing. මේ ණය ගැනීම සම්බන්ධයෙන් කිසිදු ආටිකල් එකක් කිසිදු රෙසලූෂන් එකක් පාස් කරලත් නැහැ, ඩිසිෂන් එකක් අරගෙනත් නැහැ ආටිකල්ස් වල තියෙන විදිහට. ඒ නිසා ඒගොල්ලන් මේක පේ කරන්නේ නැහැ. So they stated that this is ultra vires and they have no obligation to repay. ඒගොල්ලෝ කියනවා මේක doctrine of ultra vires. ඒගොල්ලෝ අරන් තියන්නේ objective clause එකෙන් පිට ගිහිල්ලා මේ නිසා මේක මෙහෙම කිසිම වළංගුතාවයක් නැහැ. මේ අරන් තියෙන ණය ප්‍රමාණය අපි ගෙවන්නේ අපිට සල්ලි හම්බුනේත් නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. මේක කෙලින්ම අරන් යන්නේ district court එකට. district court එකෙන් කරන trial එකක්. ඒ කියන්නේ යම් කිසි අර නිකන් මොකක් හරි ඒගොල්ලෝ investigation එකක් කරනවා. and
and court found that the company has received the money from Soiza and not repaid it. District court එක වාගාන මේගොල්ලන්ට සල්ලි ලැබිලා මේගොල්ලෝ දැන් කියවනේ සල්ලි හම්බුනේත් නැහැ කියලා. නෑ මේගොල්ලන්ට සල්ලි හම්බෙලා හැබැයි මේගොල්ලෝ එක පේ කරලා නැහැ. ඒ වගේම district court එක කියනවා that this is ultra vires and hence not valid and tobacco do not need to repay. District court එක කියනවා මේක ultra wires doctrine of ultra wires ඒ නිසා ආපහු නැවත පේ කරන්න ඕනේ නැහැ කියලා. මේ Jupiter Cigarette Company Limited versus Soiza කියලා කියන්නේ case appeal එක. appeal එක කියලා කියන්නේ මේ නම් දෙක මාරු වෙලා තියෙන්නේ. මේක original case එක කියන්නේ Soiza versus Jupiter වෙන්න ඇති. මොකද මේ අනිවාර්යෙන් Soiza නේ මේකේ නඩුව දාන්නේ. මෙතන මේ appellant කියන්නේ court of appeal වලදී වෙන එකක්. ඒ කියන්නේ මේ like appeal එකක්. නැවත කරපු ඉල්ලීමක් වගේ සීන් එකක්. ඒ නිසා මේකේ මම හිතන ඔරිජිනල් කේස් එක Soiza versus Jupiter Cigarette Tobacco වෙන්න ඇති. ඊළඟට Soiza made an appeal to Supreme Court. දැන් අතන district court එකකින් කියවනේ ultra vires කතාවක්. ඒතකොට දැන් මෙතනදී Soizaට නේ පාඩුව වෙන්නේ. Soiza යනවා Supreme Court එකට. Supreme Court එකෙන් කියනවා that under the terms of tobacco's articles, the borrowing do not require resolution to be passed at a general meeting and directors can authorize it. Supreme Court එක බලනවා tobacco එකේ articles තියා. tobacco එකේ articles වල කොහෙවත් කියලා නැහැ resolution එකක් pass කරන්න ඕනේ කියලා මේ ණය ගන්නවා. directors වලට sign කරලා directors ලගේ කැමැත්තට මේ ණය ගැනීමේ හැකියාව තියෙනවා company එකට. Supreme Court held that as the bond was signed by two directors of the company at that time, they cannot avoid the liability. මේ bond එක sign කරන වෙලාවේ company එකේ ඒ කාලේ හිටපු directors අදන්නේ මේකට අත්සන් කරලා තියෙනවා. දැන් company එකට කියන්න බෑ යාලට සල්ලි හම්බුනේ නැහැ යාලා pay කරන්නේ නැහැ කියලා. මොකද articles වල තියෙන්නේ directors ලට පුළුවන් මේක authorize කරලා මේ ණය ගන්න. There were some irregularities when appointing the directors in the tobacco. මේක තමයි අර මං කිව්ව දිග කතාව. ඒ කියන්නේ directors ලා appoint කරාදී පොඩි වංචා සහගත කටයුතු ටිකක් වෙලා තියෙනවා ඇතුලේ. company එක ඇතුලේ. But the borrowing had been later ratified by the company. එහෙම මොනවා හරි ප්‍රශ්න වුණත් directors ලා සම්බන්ධයෙන් පසු කාලීනව මේ ගත්ත සල්ලි ටික company එකෙන් ratify කරලා තියෙනවානේ. ඒ නිසා Supreme Court එකේදී කියනවා Soizaට මේ සල්ලි ගෙවිය යුතුයි කියලා මේ tobacco company එකෙන්. ඔයගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවද? මේක මම දන්නා පොඩක් විතර confusing වෙන්න ඇති. මටත් confusing තාම මොකද මම දැන් ටිකකට කලින් තමයි මේකත් කිව්වේ. ඒ නිසා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම කියලා දෙන්නම්. එතකොට මේ පීකේ අන්තිමට ජජ්මන්ට් එකේ තියෙන ඩිරෙක්ටර්ස්ලා දෙන්න පර්සනලි වග කියනවා කියලා නෙමෙයි කම්පැනි එකෙන්ම ඒගොල්ලෝ ගෙවන්න ඕනි කියලා. එහෙම නේද? ඔව් ඔව්. ඒ කියන්නේ දැන් කම්පැනි එකේ තියෙන්නේ කම්පැනි එකේ ආටිකල්ස් වල තියෙන්නේ මෙතන මේ ණය ගන්න පුළුවන් ඩිරෙක්ටර්ස්ලා මේක ඕතරයිස් කරනවා. එතකොට දැන් ඒකනේ දීලා තියෙන නීතිය. ඒ කියන්නේ කම්පැනි එකෙන් ඒකට අවසර දීලා තියෙන. ඒතර මේගොල්ලන් කම්පැනි එකෙන් කියන්නේ ඒගොල්ලෝ රෙසලූෂන් එකක් පාස් කරේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ණය ගන්න එක මෙතන මේක වළංගු නැහැ කියලා. හැබැයි සුප්‍රීම කෝට් එකෙන් කියනවා ආටිකල්ස් වල තියෙන ඩිරෙක්ටර්ස්ලා සයින් කරා නම් ගන්න පුළුවන්. ඒතර කම්පැනි එකෙන් ඩිරෙක්ටර්ස්ලා සයින් කරානේ. එතකොට කම්පැනි එක මේකට වග කියනවා. ඒ කියන්නේ ඒ අවශ්‍ය කරන ක්‍රියාපටිපාටියට මේගොල්ලෝ එකඟ වෙලා තියෙනවා මේ ණය ගන්නකොට. ඒ නිසා දැන් ඒගොල්ලන්ට කියන්න බෑ අපි ණය ගත්තේ නැහැ කියලා. හරි. එහෙම සීන් එකක්. I'm sorry ළමයි මෙතන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඕගලන්ට සමහර වෙලාවට මේ cases දෙක ඇත්තටම අපිට කරේ නැහැ. මම මේ කරේ මේ මමත් මුලින්ම හිතාගෙන හිටියේ මමත් මේක කරන්නේ නැහැ කියලා ඕගලන්ට මේ කරපු නැති නිසා මට පස්සේ හිතුණා මේ දැන් මමත් දැනගන්න ඕනේ මොන හරි කියලා මම මේ cases දෙක දාගත්තේ. අර මම කලින් කිව්වා වගේ ඔයගලන්ට මොකක්ම හරි ඉෂුව එකක් තියෙනවා නම් cases දෙක ගැන ඔරිජිනල් case එක රිෆර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ පර්සනලි අහන මම ඕනත් දිග කතාව කියලා දෙන්නම්. මොකද්ද හරියටම උනේ කියන එක. මම මේ දිග කතාවට යන්න නැතුව පොඩ්ඩක් කිව්වේ මේ නැතෝ ඔයගලන්ගේ ඔළුව අවුල් වෙනවා මේ case එක විතරක් ඔළුවේ තියෙයි. ඒ හින්දා. මම දැන් එහෙනම් ඊළඟ එකට යනවා මේක මාර්ම important. This is the most important part of this lesson. මේක තමයි most important එක කියන්න හේතුව තමයි ඔයගලන්ට ඕන past papers බලන්න. ගොඩාක් වෙලාවට articles of association එකේ ඒගොල්ලෝ අහලා තියෙන්නේ මෙන්න මේ පාඩම, මෙන්න මේ කැල, මෙන්න මේ section එක තමයි අහන්නේ. ගොඩාක් වෙලාවට section එකේ නම දීලාමයි අහන්නේ. section 17 කොහොමද articles of association වලට වැදගත් වෙන්නේ විස්තර කරන්න ලකුණු 8යි ලකුණු 10යි එහෙම. එතකොට දැන් section 17 කියන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නැත්නම් එහෙම ප්‍රශ්නයක් වෙනවා.
අනිත් එක මේ section 17 එකේ subsection 3ක් තියෙනවා 1 2 3. ඔය 1 2 3 වල තියෙන එක එක කෑලි. يعني 1 කියන්නේ එකක්, 2 කියන්නේ එකක්, 3 කියන්නේ තව එකක්. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ කොහොමද මේ 1 2 3 මොන මොනවාද තියෙන්නේ, ඇයි එහෙම 2 3 හඳුන්වලා දීලා තියෙන්නේ, මොකක්ද කියන එක. මේක මාරම ඉම්පෝටන්ට්. ඒ නිසා මේක හොඳට මොළවල දාගන්න. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒ වෙලෙම අහන්න, කිසිම ප්‍රශ්නයක් නැහැ. So the companies no longer has to state their objective clause. තවදුරටත් කම්පැනි එකකට දැන් ඉස්සර අනිවාර්යයෙන්ම කම්පැනි එකක් objective clause එක දෙන්නම ඕනේ. හැබැයි දැන් ඒක අනිවාර්ය නැහැ. කම්පැනි එකකට ඕනේ නම් පුළුවන් objective clause එකක් දාන්න. හැබැයි ඒක අනිවාර්ය නැහැ. අවශ්‍ය නම් ඒ දේ කිරීමේ හැකියාව කම්පැනි එකකට තියෙනවා. Okay, so මම කතා කරන්න මුලින්ම section 17 first subsection එකේ මොකක්ද කියන්නේ. මේක කියන්නේ if the article set out the objectives of the company. ඒ කියන්නේ articles වල company එක ඒගොල්ලන්ගේ objective clause එක දාලා තියෙනවා නම් it should be deemed to be a restriction in carrying on any business or activity that is not within those objects. කම්පැනි එක ඒ දීලා තියෙන ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකේ ඇතුලේ නැති, ඒ කියන්නේ බාහිර මොකක් හරි අලුත් බිස්නස් එකක් හරි නැත්නම් යම්කිසි ව්‍යාපාර කටයුත්තක් හරි කරන්න යනකොට it should be seemed to be a restriction. It should be deemed to be a restriction. ඒ කියන්නේ ඒක නිකන් restriction එකක් වගේ act කරනවා. එතකොට එහෙම කරනවා කියලා කියන්නේ ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකක් දාන එක නිකන් මාර disadvantage එකක්. ඒක දැන් දාන්න ඕනේ නෑනේ. It is not a requirement. අනිවාර්යෙන් දැම්ම යුතු නෑ. දාන්නවා කියලා කියන්නේ දැම්මොත් එහෙම ඒක නිකන් restriction එකක් වගේ. Unless the articles explicitly provide otherwise. Articles වල වෙන මොකක් හරි ඒ objective clause එකත් එක්කම ඇඳලා මොනවා හරි කියලා තියනවා නම් එහෙම මේ objective clause එක පිට දෙයක් කරාටත් කමක් නෑ වගේ scene එකක්. In that case කියන්නේ ඒ වගේ වෙලාවකදී ඒක ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට මේක restriction එකක් වගේ තමයි act කරන්නේ. කියන්නේ මේක අවහිරතාවයක්. ඕනම බිස්නස් ඇක්ටිවිටි එකක්, ඕනම ව්‍යාපාර කටයුත්තක්, ඕනම ව්‍යාපාර අවස්ථාවකට ඔළුව දාන්න කම්පැනි එකට හැකියාවක් නැහැ. ඊළඟට මොකද ඊළඟට කියන්නේ? However, even if the articles provide for such restrictions, ඒ කියන්නේ එහෙම restriction එකක් තිබ්බත් ඔන්න දැන් කියනවා section දැන් පළවෙනි එකේ කියනවා මේක disadvantage. ඒ කියන්නේ නිකන් අර අපිට නිකන් නොකිය කියනවා දාන්න එපා නේද වගේ. හැබැයි 17 දෙවෙනි එකේ දැන් කියනවා දැම්මත් කමක් නැහැ. ඇයි එහෙම කියන්නේ? The capacity and the powers of the company should not be affected by such restriction. ඒ කියන්නේ restriction එකක් කියලා කියන්නේ ඕනම business activity එකක් ඕනම business එකක් කරන්න බෑ කියන එක නේ. ඒක restriction එකක් කියන්නේ යම්කිසි අවහිරතාවයක් කියනවා. හැබැයි මෙතන කියනවා එහෙම අවහිරතාවයක් තිබ්බත් ඒ අවහිරතාවෙන් කිසිම වෙලාවක කම්පැනි එකේ කැපැසිටි එකට හරි කම්පැනි එකේ පවර්ස් වලට හරි. ඒ කියන්නේ කම්පැනි එකේ පවර්ස් කියන්නේ කම්පැනි එකට බලතල තියෙනවානේ. දැන් කම්පැනි එකට පුළුවන් එයාගේ නම පාවිච්චි කරලා යන්න මේවට. ඒ කියන්නේ මේ කොන්ට්‍රැක්ට්ස් වලට යන්න පුළුවන්. ඊළඟට කම්පැනි එකකට පුළුවන් එයාලගේ තියෙන කියන්නේ කම්පැනි එක කියන්නේ ජුරිස්ඩික්ෂනල් පර්සන් කෙනෙක්. ඒ කියන්නේ නීතිය ඉදිරියේ පිළිගත් පුද්ගලයෙක් වගේ. කම්පැනි එකට පුළුවන් එයාගේ නම පාවිච්චි කරලා තව කෙනෙකුට නඩු දාන්න, තව බාහිර පුද්ගලයෙකුට පුළුවන් කම්පැනි එකට නඩු දාන්න. ඔය වගේ කම්පැනි එකට තමන් යටතේ කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ටිකක් තියෙනවා, කැපැසිටි එකක් තියෙනවා. එතකොට මෙතන කියන්නේ ඒ කරන්න පුළුවන් දේවල් වලට කිසිදු බලපෑමක් වෙන්න බෑ. කම්පැනි එකට කම්පැනි එකක් විතර කරන්න පුළුවන් ඒ තියෙන බලතල වලට කිසිදු බලපෑමක් වෙන්න බෑ. ඉතින් ඒතර රෙස්ට්‍රික්ෂන් එකක් වෙලා නිකන් වැඩක් නෑනේ. දෙවෙනි එකේ කියනවා ඒ වගේම an act of the company or a contract or other obligation entered into by the company and the transfer of property by or to the company should not be invalid by reason only of the fact that it was done in contravention of such restriction. මේ කියන්නේ හිතන්නකෝ කම්පැනි එක දැන් ඩොක්ට්‍රින් ඔෆ් අල්ට්‍රා වයර්ස් වලදී මොකද උනේ? කම්පැනි එක ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකේ පිට මොනවා හරි කරපු ගමන් ඔක්කොම ටික අවලංගු වෙලා ගියා. කිසිම දෙයක් එතන ඉහට වැලිඩ් නැහැ. මෙතන කියන්නේ එහෙම කම්පැනි එකෙන් පිට, ඒ කියන්නේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකෙන් පිට මොනවා හරි කම්පැනි එක මොනවා හරි කටයුත්තක් කරොත් එහෙම, මොනවා හරි කිවිසුමකට ලැබුණොත් එහෙම නැත්නම් කම්පැනි එකේ තියෙන දේපලක් වෙන කෙනෙකුට පැවරුවොත් හරි, පිට ඉන්න කෙනෙක් එයාගේ දේපලක් කම්පැනි එකකට පැවරුවොත් හරි, ඒ කිසිදු ආකාරයක ලියවිල්ලක කිසිදු ආකාරයක බැඳීමක් අවලංගු වෙන්නේ නැහැ
මෙන්න මේ කියන රෙස්ට්‍රික්ෂන් එක නිසා කියන්නේ මේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකක් තිබ්බා කියන හේතුව නිසාම මෙන්න මේ කියන කටයුතු කිසිවක් අවලංගු වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ නිකන් පළවෙනි එකේ කියනවා මේක දැම්මොත් එහෙම කේස් ඒ නිසා නිකන් අර අපිව නිකන් දිරිගන්වනවා දාන්න එපා වගේ. හැබැයි දෙවෙනි එකේ කියනවා දැම්මා කියලා තවුලක් නැහැ. මොකද දෙවෙනි එකේ විදිහට කම්පැනි එක මුලා කරත් ඒ කිසිම දෙයක් කම්පැනි එකට බලපෑමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කම්පැනි එක ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක දාලා ඊට පිට දෙයක් කරත් දැන් මේ සෙක්ෂන් සබ්සෙක්ෂන් 2 එකේ කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ මේ කිසිම දෙයක් අවලංගු වෙන්නෙත් නැහැ කම්පැනිගේ එයාට තියෙන බලතල සහ එයාගේ තියෙන කැපැසිටි කිසි බලපෑමක් වෙන්නෙත් නැහැ ඉතින් තව මොනවද කිසි අවුලක් නැහැනේ දෙනියම් පළවෙනි එක කිසි වැඩක් නැහැ වගේ වෙනවා ඉතින් ඇයි දැන් මේ අතන පළවෙනි එකේ අර වගේ දෙයක් කියලා ඉතින් දෙවෙනි එකේ මෙන්න මෙහෙම කතාවක් කියන්නේ නිකන් අර කිසිදු ගැළපීමක් නැති දෙයක් ඇයි මෙහෙම කියන්නේ ඒකට තියෙනවා හේතුවක් පළවෙනි දේ තමයි දැන් හිතන්නකෝ අර ඩොක්ට්‍රින් ඔෆ් අල්ට්‍රා වයර්ස් වගේ මම ගිහලා කම්පැනි එකකට ණයක් දීලා මොන හරි කේස් එකක් වෙලා මම දන්නේ නැහැනේ ඔය අල්ට්‍රා වයර්ස්ද මොකක්ද කියලා මම ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එක බලන්න යන්නේ නැහැනේ කම්පැනි එක ණයක් දෙන්න යනකොට මම බලන්නේ ඒගොල්ලන්ගේ ප්ලෑන් එක මොකක්ද මගේ සල්ලි අරගෙන මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ මට ඒකට මට සහනදායී විදි රිටර්න් එකක් යනවාද මම එච්චරනේ බලන්නේ එතකොට මගේ සල්ලි අරගෙන ඔක්කොම වෙලා අන්තිමට මේගොල්ලෝ සල්ලි ගෙවන්න නැතුව කියලා ඩොක්ට්‍රින් ඔෆ් අල්ට්‍රා වයර්ස් එකක් දැම්මොත් එහෙම ආයේ මම ජීවිතේට සල්ලි දෙන්න යන්නේ නැහැ කම්පැනි එකකට මම විතරක් නෙමෙයි මම දන්න අයටත් දෙන්න එපා කියලා කියනවා. එතකොට කම්පැනි එකට කවදාවත් තර්ඩ් පාටිස් එක ඩීල් කරන්න බෑ. මොකද තර්ඩ් පාටිස් හරි බයයි යන්න. අන්තේ නැහැ කිසිම ආටිකල්ස් ඉල්ලන්නත් බෑනේ. එහෙම අපිට කිසිම රයිට් එකකුත් නැහැනේ ආටිකල්ස් ඉල්ලන්න. කම්පැනි එක කම්පැනි එක ඇතුලේ තියෙන දෙයක් නේ. එතකොට එතන ප්‍රශ්නයක් වෙනවා. තර්ඩ් පාටිස් බය වෙනවා කම්පැනි එකක් එක්ක වැඩ කටයුතු කරන්න. සල්ලි ගනුදෙනු කරන්න බය වෙනවා. මොකද ඒගොල්ලන්ට අතින් පාඩු වෙන්න පුළුවන්. පොඩක් එහෙම වෙච්ච ගමන්. ඒක නවත්තන්න. ඒ දේ නවත්තන්න කියන්නේ මේ කම්පැනි එකකට තියෙන කියන්නේ ඕනම පුද්ගලයෙකුට බය නැතුව ගිහලා කම්පැනි එකක් එක්ක කටයුතු කරන්න තියෙන විශ්වාසය වැඩි කරන්න තමයි ඔය කියන සබ්සෙක්ෂන් 2 එක දීලා තියෙන්නේ. ඒක තමයි පළවෙනි හේතුව. දෙවෙනි හේතුව ensure that the company does not suffer from any limitations upon its legal liability. If the principle of ultra vires exists, it is a limitation for the legal capacity of the company. Doctrine of ultra vires තියෙනවා නම් එහෙම කම්පැනි එකට legal capacity එක හරි limited නේ. ඒ කියන්නේ කම්පැනි එක තමන්ගේ නම පාවිච්චි කරලා contract එකකට යනවා. එයාට ඒ සඳහා බලතල තියෙනවා. එහෙම එයාගේ බලතල පාවිච්චි කරලා contract එකට අත්සන් කරලා ඔක්කොම ටික කරලා ටික කාලයක් ගිහිල්ලා අර doctrine of ultra vires වගේ scene එකක් ඇවිල්ලා කිව්වොත් එහෙම කම්පැනි එකට මේ contract එකට යන්න හැකියාවක් නැහැ කියලා. එතනදී මොකද වෙන්නේ? කම්පැනි එකට අර දීලා තියෙන බලතල එයා ඉන්කෝපරේට් කරද්දී යාට දෙන බලතල ටික ලිමිට් වෙනවා. සීමා සහිත වෙනවා. ඒක නවත්තන්න තමයි මෙන්න මේ කියන subsection 2 එක දීලා තියෙන්නේ. තුන්වෙනි එක recognize that the objective clause is not a suitable vehicle for controlling commercial activities. ඒ කියන්නේ කම්පැනි එකක් කරන ව්‍යාපාර කටයුතු පාලනය කරන්න ආයුධයක් උපකරණයක් විදිහට objective clause එක පාවිච්චි කරන එක වැරදි කියන එක ඒගොල්ලන්ට තේරිලා තමයි මේ දෙවෙනි subsection එක දීලා අර පළවෙනි subsection එකට ඉතාමත්ම වෙනස් දෙයක් ඒගොල්ලන් ප්‍රකාශ කරන්නේ. මෙතනට වෙනකන් තේරුණාද? මම සිංහල පාවිච්චි කරනවා වැඩිද මම ඉංග්‍රීසි පාවිච්චි කරන්නද මම දන්නේ නැහැ නිකන් මමත් නිකන් ශේහානි මැඩම් වගේ ඕගොල්ලන්ට ඇහෙනවද නෑ අපිට තේරෙනවා එහෙම අවුලක් නෑ ඕකේ දැන් මේ නම් මම ඉංග්‍රීසි පුළුවන් තරම් පාවිච්චි කරනකොට සිංහල පාවිච්චි කරන්න උත්සාහ කරේ ඕගොල්ලන්ට තේරෙන්න ඕන නිසා සිංහල වැඩි පොඩ්ඩක් ඉංග්‍රීසි කරන්න වගේ තියෙනවා නම් කියන්නේ ඒක මට කිසිම ප්‍රශ්නයක් නෑ මම සෑහෙන අමාරුයි මේ සිංහලෙන් මේක කරන්නේ එහෙම ඉංග්‍රීසි මොනවා හරි වුණාක් තියෙනවා නම් කියන්න ඒක මම කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ හරි තුන්වෙනි එක මේක හොඳට තේරෙනවා අවුලක් නෑ හරි එහෙනම් හරි දැන් ඔයගලන්ට තේරෙනවානේ දැන් පළවෙනි එකේ එකපාරට නිකන් කියනවා තියෙන එක නිකන් හොඳ නෑ වගේ දෙවෙනි එකේ එකපාරට කියනවා තිබ්බත් කමක් නෑ නිකන් ඕන දෙයක් ගිහලා කරගන්න කිසි අවුලක් නෑ ඔක කරත් එකයි නැත්තත් එකයි කිසි ගාණක් නෑ වගේ එතකොට මොකද වෙන්නේ දැන් කම්පැනි එකකට ඕනම දෙයක් කරන්න පුළුවන් ඒ කියන්නේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකක් දාගෙනත් ඕන විදිහට නටන්න පුළුවන් කිසි අවුලක් එතකොට එතනදී කම්පැනි එකට අසීමිත නිදහසක් දෙනවා අන්ලිමිටඩ් ෆ්‍රීඩම් එකක් දෙනවා සබ්සෙක්ෂන් 2 එකෙන් ඕන දෙයක් කරන්න පුළුවන් ඕන කොන්ට්‍රැක්ට් එකකට යන්න පුළුවන් මොකද දැන් ඒක අවලංගු වෙන්නේ නැහැ ඕන දෙයක් කරන්න පුළුවන් කම්පැනි එක පටන් ගන්න සපත්තු හදන්න අන්තිමට ඉවර කරන්න හොස්පිටල් එකකුත් පටන් අරගෙන ඔය වගේ සෑහෙන දේවල් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි මෙතන කියනවා
subsection 3 එකේ the ability of the shareholder or directors of a company to make an application to court under section 233 to restrain the company from acting in a certain manner inconsistent with the restriction placed by the articles. මේ කියන්නේ මෙහෙම දෙයක්. දැන් හිතන්නකෝ දැන් කම්පැනි එකකට ඕන දේවල් කරන්න අවස්ථාව දෙනවානේ. දැන් subsection 2 එකෙන් ඕන දෙයක් කරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. කිසිම දෙයක් අවලංගු වෙන්නේ නැහැ. ඉතින් තව මොනවාද? එච්චරනේ වෙන්න ඕනේ. හැබැයි තුන්වෙනි subsection එකේ කියනවා කම්පැනි එක එයාගේ ආටිකල්ස් වල තියෙන දේවල් වලට විරුද්ධව මොනවා හරි කරන්න ගියොත් එහෙම. يعني තමන්ගේ කම්පැනි එකේ තියෙන ආටිකල්ස් තමන්ම කඩ කරොත් එහෙම එතනදී ෂෙයා හෝල්ඩර් කෙනෙකුට හරි එහෙම නැත්නම් කම්පැනි කියන ඩිරෙක්ටර් කෙනෙකුට හරි පුළුවන් රෙස්ට්‍රේනින් ඕඩර් එකක් ගෙන. يعني ඒ කටයුතු නවත්තන්න ඕඩර් එකක් ගන්න පුළුවන් section 233 යටතේ. ඒතර ඒ හැකියාව ෂෙයා හෝල්ඩර් කෙනෙකුට හරි ඩිරෙක්ටර් කෙනෙකුට හරි දෙන්න. ඒතර කම්පැනි එකට ඕන දේවල් කරන්න බෑ. ෂෙයා හෝල්ඩර් කෙනෙකුට හරි ඩිරෙක්ටර් කෙනෙකුට හරි ගිහලා ටගර් රෙස්ට්‍රේනින් ඕඩර් එකක් ගන්න පුළුවන්. ඒගොල්ලන්ට තේරුනොත් එහෙම කම්පැනි එක ආටිකල් එකට විරුද්ධ දෙයක් තමයි කරන්නේ කියලා. හැබැයි මතක තියාගන්න unless the company has entered into a contract or other binding obligation to do so. දැන් හිතන්නකෝ කම්පැනි එක ණයක් ගන්න යනවා. උදාහරණයක් මම කියන්නේ බැංකුවකට ගිහිල්ලා දැන් මේ ණය හරිම අත්‍යවශ්‍යයි කම්පැනි එකට. මේ ණය ගන්න යනකොට කම්පැනි එකේ බැංක් එකේ ඉන්න එක්කෙනා කොවෙනන්ට් එකක් කොන්දේසියක් දානවා. ඔයා අපෙන් ණය ගත්තොත් ඔයා ඔය සපත්තු විතරක් හදලා හරියන්නේ නැහැ. ඔයාගේ රිස්ක් එක හරි වැඩි. ඔයා ඩයිවර්සිෆිකේෂන් එකක් ඕනේ. කියන ඔයාගේ විවිධත්වයක් ඕනේ. ඔයා එක මාකට් එකක විතරයි කවුද දන්නේ සපත්තු මාකට් එක කඩාගෙන යනොත් එහෙම අපි කොහොමද මේ ණය හරියට ගන්න? ඕගොල්ලෝ තව බිස්නස් එකකට ඔළුව දාන්න අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ සපත්තු විතරක් නෙමෙයි හෑන්ඩ් බෑග් හදන්නත් පටන් ගන්න. ඔය වගේ මොකක් හරි ඒගොල්ලන් දෙනවා අදහසක්. ඒ කියන්නේ කරන දෙයට මේ බිස්නස් එකේ විතරක් ඉන්න එපා. තව මොනවා හරි කරන්න. එතකොට එතනදී එක කොන්දේසියක්. දැන් කම්පැනි එක ණය ගන්න නම් අනිවාර්යයෙන් මේ දේ කළ යුතුයි. එතනදී කම්පැනි එකට ගිවිසුම්ගත බැඳීමක් තියෙනවා මේ දේ කරන්න. ඒ වගේ අවස්ථාවක ෂෙයා හෝල්ඩර් කෙනෙක් ගිලා හරි ඩිරෙක්ටර් කෙනෙක් ගිලා හරි රෙස්ට්‍රේනින් ඕඩර් එකක් ගන්න හදුවට ගන්න බෑ. මොකද එතනදී කම්පැනි එකට ආටිකල්ස් වලින් ඒක ආවේ නැති වුණාට කම්පැනි එක එළඹිච්ච යම්කිසි ගිවිසුමක් නිසා ඒ ගිවිසුම්ගත බැඳීමෙන් එයාට එනවා මේ දේ කරන්න. එයා ඒ ණය ගන්න ඒ දේ කළ යුතුයි. ඒ දේ කරන්න නැතුව ණය ගන්න බෑ. ඒතකොට ඒක කම්පැනි එකේ වැරද්දක් නෙමෙයි. කම්පැනි එක හිතාමතා කරන දෙයක් නෙමෙයි. ඒ කොන්දේසියෙන් තමයි ඒක කරන්නේ. ඒතකොට ඒකෙන් පුළුවන් අර කම්පැනි එකේ තියෙන අසීමිත නිදහස යම් තාක් දුරකට සීමා කරන්න. ඒ වගේම කියනවා the ability of a director of the company for acting in breach of the provisions of section. මේක තියෙන directors lesson එකේ මම directors lesson එක කරද්දි කරන්න. directors ලගේ duties set එකක් තියෙනවා duties list එකක්. ඔය duties වලින් එක duty එකක් තමයි directors ලට duty එකක් තියෙනවා companies act එක සහ company එකක තියෙන articles වලට එකඟව කටයුතු කරන්න. ඒ කියන්නේ යාට කිසිම වෙලාවක director කෙනෙකුට තීරණයක් ගන්න බෑ companies act එකට විරුද්ධව හරි company එකක තියෙන articles වලට විරුද්ධව හරි. කිසිදු දෙයක් කරන්න බෑ. එහෙම කරොත් shareholders වලට පුළුවන් directors වලට විරුද්ධව නඩු පවරන්න. එතකොට මෙතනදී shareholders වලට පුළුවන් company එකට විරුද්ධව නඩු පවරන්න. company එක මොනවා හරි කරොත් එහෙම shareholders වල තේරුනොත් මේක directors ලකට ටික එකතු වෙලා තමයි මේ වැරදි දේ කරන්නේ කියලා shareholders වලට පුළුවන් directors ලට විරුද්ධව ඒගොල්ලෝ companies act එකේ 188 වෙනි වගන්තිය කඩ කරා කියලා මේ 188 වෙනි වගන්තිය තමයි අර කිව්ව directors ලගේ duty එක තියෙන්නේ. ඒ 188 වෙනි වගන්තිය කඩ කරා කියලා එයාලට පුළුවන් shareholders වලට මේ directors ලට විරුද්ධව නඩු පවරන්න. එතකොට section subsection 1 එකේ කියනවා දාන එක හොඳයි අවුලක් නැහැ. හැබැයි දැම්මොත් නිකන් හරි අවාසි සහගතයි. දෙවෙනි එකේ කියනවා එහෙම අවාසි සහගත වුණාට ඇත්තට මේක අවාසියක් නෙමේ වගේ ඕන දෙයක් කරගන්න කිසි අවුලක් නැහැ කියලා. තුන්වෙනි එකේ කියනවා නෑ නෑ එහෙම ඕන දේවල් කරන්න බෑ. ෂෙයා හෝල්ඩර්ස් වලට ඩිරෙක්ටර්ස් වලට පුළුවන් කම්පැනි එකට විරුද්ධව නඩු දාන්න. ඒ වගේම ෂෙයා හෝල්ඩර්ස් වලට පුළුවන් ඩිරෙක්ටර්ස් වලට විරුද්ධව නඩු දාන්න. ඒ නිසා ඕන විදිහට නටන්න ලෑස්ති වෙන්න එපා. ඕක තමයි overall section එක. ඕකේ මේ තියෙන්නේ 17 කියනවා objective clause එකෙන් කියන්නේ ඕන දේවල් කරන්න බෑ. එතන limitation එකක් තියෙනවා. යාට දීලා තියෙන නිදහස. මොකද අපි පුළුවන් තරම් බලන්නේ තුන්වෙනි පාර්ශවය. දැන් කම්පැනි එක ඇතුලේ මොනවා හරි වෙන දෙයක් නිසා එළියේ ඉන්න අහිංසක පාර්ශවයක්. ඒ කියන්නේ තුන්වෙනි පාර්ශවයක් කියන්නේ මෙතන අහිංසක පාර්ශවනේ innocent party කියන්නේ. ඒ මිනිස්සු මුකුත් දන්නේ නැහැ නේ කම්පැනි එක ඇතුලේ වෙන දේවල්. ඒතර ඒ මිනිස්සු එළියේ ඉඳන් බලාගෙන ඉඳලා ඒ මිනිස්සු බොරුවට පඩ් ලබනවා නම් කම්පැනි එකේ වැඩක් නිසා එතනදී ඒක නවත්තන්න තමයි මේ කියන subsection 2 එක හඳුන්වලා දීලා තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා තව දෙයක්. ඒ තමයි section 185. මේ section 185 කියන එක අපිට කිසිදු lesson එකක නැහැ.
මේ සෙක්ෂන් එකේ නම major transactions. මේ සෙක්ෂන් එක ඔයගලන්ට ඕන නම් කියලා රිෆර් කරන්න පුළුවන්. ලොකු අදහසක් ගන්න ඕන නම් මම දල වශයෙන් අදහසක් දෙන්නම්. දැන් හිතන්නකෝ මෙහෙම සීන් එකක් මේජර් ට්‍රාන්සැක්ෂන් එකක් කියන්නේ විශාල ගනුදෙනුවක්. ඒ කියන්නේ හිතන්න මම දැන් කරන කම්පැනි එකේ මගේ වත්කම් වල වටිනාකම. ඒ කියන්නේ දැන් මම සපත්තු විකුණන සීන් එක තමයි කරන්නේ. මගේ ඕවරෝල් සම්පූර්ණ වත්කම් වල වටිනාකම මිලියන 10යි. මම අලුතෙන් පටන් ගන්න හදනවා හිතමුකෝ හෑන්ඩ් බෑග් හදන කම්පැනි එකක්. ඒ හෑන්ඩ් බෑග් හදන කම්පැනි එකේ ඒ සම්පූර්ණ මට දරන්න තියෙන වියදම මිලියන 7යි. කියන්නේ මිලියන 10යි මගේ දැන් තියෙන වත්කම් මම මිලියන 7ක් වේදම් කරන්න ඕනේ අර හෑන්ඩ් බෑග් එක පටන් ගන්න. ඒ කියන්නේ මගේ වත්කම් වලින් 50%කට වඩා වැඩි ප්‍රමාණයක වටිනාකමක් තමයි මම දැන් කරන්න යන ට්‍රාන්සැක්ෂන් එකට දැන් කරන්න යන ගනුදෙනුවට තියෙන්නේ. අන්න ඒ වගේ ගනුදෙනු වලට අපි කියනවා මේජර් ට්‍රාන්සැක්ෂන්ස් කියලා. ඔතනදී ඔය හෑන්ඩ් බෑග් එක පටන් ගන්න එක ගනුදෙනුවක් නෙමෙයි ගනුදෙනු සෑහෙන ප්‍රමාණයක එකතුවක්නේ. ඉඩමක් ගන්න ඕනේ, බිල්ඩින් එකක් හදන්න ඕනේ, වාහන ගන්න ඕනේ, මැෂින් ගන්න ඕනේ ඔක්කොම තමයි මිලියන 7. එතකොට ඒ ඔක්කොටම එකතුවට අපි කියනවා මේජර් ට්‍රාන්සැක්ෂන් එකක්. ඒ කියන්නේ එක ට්‍රාන්සැක්ෂන් මිලියන 7ක එක ට්‍රාන්සැක්ෂන් එකක් වෙන්න ඕනේ. ට්‍රාන්සැක්ෂන් කීපයක එකතුවක් වුණත් ඒ ටික ඔක්කොම එකතුව මිලියන 7යි නම් අපි ඒකට කියනවා මේජර් ට්‍රාන්සැක්ෂන් එකක්. ඒතර මේ මේජර් ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න බෑ ඩිරෙක්ටර්ස්ලාට කැමති විදිහට. ඩිරෙක්ටර්ස්ලා කියලා කතා වෙලා අපි හෑන්ඩ් බෑග් එක පටන් ගමු කියලා පටන් ගන්න බෑ. ඒකට ස්පෙෂල් රෙසලූෂන් එකක් පාස් කරන්න ඕනේ. ඒ බිස්නස් ඇක්ටිවිටි එක කරන්න. එතකොට මේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එකේ අපි කියන්නේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකට පිට දෙයක් කරන්න බෑ කියලා. එහෙම පිට දෙයක් කරනවා නම් දැන් අපි එතන රෙස්ට්‍රික්ෂන්ස් ටිකක් කතා කරානේ. ඒ වගේම තමයි මතක තියාගන්න අපි මේ ඔබ්ජෙක්ටිව් ක්ලෝස් එකෙන් පිට දෙයක් කරන්න යනකොට මේ සෙක්ෂන් 17 විතරක් නෙමෙයි සෙක්ෂන් 185 මේජර් ට්‍රාන්සැක්ෂන් කියන සෙක්ෂන් එකත් අපි රිෆර් කළ යුතුමයි. ඒකත් ඔළුවේ නිකන් කොනක වගේ අගට තියාගන්න. So the doctrine of ultra-vires is abolished by the Companies Act in very narrow sense that it does not affect corporate capacity. කියන්නේ මේ ultra-vires doctrine of ultra-vires කියන එක මේ 2007 සමාගම් පනත හදනකොට ඒක නැති කරලා දැම්මා. Therefore ultra-vires still operate internally. corporate capacity එකට මේක බලපාන්නේ නැහැ. කම්පැනි එකක් විදිහට කම්පැනි එකට කරන්න පුළුවන් දේවල් තීරණය කරන්න යනකොට මේ ultra-vires එක බලපාන්නේ නැහැ. හැබැයි දැනටත් කම්පැනි එකක් ඇතුලේ ඩිරෙක්ටර්ස්ලාගේ බලතල, සෙක්‍රටරිගේ බලතල, ඔඩිටර්ස්ලාගේ බලතල වගේ අර බලතල පිළිබඳව කතා කරන්න යනකොට මේක තාමත් සමහරක් වෙලාවට මේ ඇතුලේ කියන්නේ කම්පැනි එක ඇතුලේ බලපාන ඉඩ තියෙනවා. ඩිරෙක්ටර්ස්ලා මොනවා හරි තමන්ට දීලා තියෙන ඔතොරිටි එකට පිට දෙයක් කරොත් එහෙම අර ඒක වළංගු වෙන්නේ නැහැ වගේ දෙයක් තියෙනවා. මෙතනදී ඔය ඒජන්සි ප්‍රොබ්ලම්ස් එහෙම එනවා. ඒක බ්‍රෝඩ් සෙන්ස් එකෙන් හිතන්න යන්න එපා. මම හිතන්නේ මේක ප්‍රැක්ටිකල් සෙන්ස් එකෙන් හිතලා බලන්න. ඒ කියන්නේ ඩිරෙක්ටර් කෙනෙකුට දීලා නැත්තම් යම්කිසි බලතලයක් මේක කරන්න එපා කියලා. ඒක බලතලයට පිට යා ගිහිල්ලා දෙයක් කරලා තියෙනවා නම් ඒක වළංගු වෙන්නේ නැහැ වගේ දේවල් සමහරක් වෙලාවට කම්පැනිස් ඇතුලේ තියෙන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ කියන්නේ ultra-vires still operate internally effectively confining the authority of officers. කම්පැනි එක ඇතුලේ වැඩ කරන මිනිස්සුන්ගේ බලතල තීරණය කරන්නදී සමහරක් වෙලාවට මේක තාමත් පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්. මම අර ඒජන්සි කතාව කිව්වේ ඒජන්සි වල තියෙනවා අර එහෙම වෙන්නේ නැති කතාවක්. ඒ කියන්නේ apparent authority එක. ඒක ලොකුවට හිතන්න එපා. දැන් මම ඒජන්සි කරද්දී ඒක හරියටම කියලා දෙන්නම්. then Indo management rule. Yes. මොකද්ද මේ Indo management rule කියලා කියන්නේ? දැන් හිතන්න ඔයා මම වගේ අය අපි සාමාන්‍ය මිනිස්සුනේ. අපි කම්පැනි එකක් එක මොනවා හරි ට්‍රාන්සැක්ෂන් එකක් කරන්න යනකොට දැන් හිතන්නකෝ මෙහෙම හිතන්නකෝ දැන් මම සප්ලයර් කෙනෙක්. මම හිතන්නකෝ මම මොකක් හරි කම්පැනි එකක සප්ලයර් කෙනෙක්. එතකොට මට ඒගොල්ලන් කම්පැනි එකෙන් දෙන චෙක් එක මට ගෙනල්ලා දෙන්නකොට අපි හිතමුකෝ චෙක් එක හරිනම් අත්සන් කරන්න ඕනේ ෆයිනෑන්ස් මැනේජර්. හැබැයි ෆයිනෑන්ස් මැනේජර් අත්සන් කරලා මගේ අතට චෙක් එක ගෙනල්ලා දෙන්නේ නැහනේ. හිතන්නකෝ මට චෙක් එක එවන්නේ assistant finance manager ගේ අතේ. ඒතර assistant finance manager ඇවිල්ලා මට චෙක් එක දීලා යනවා. හැබැයි අත්සන් කරන්න ඕනේ finance manager. මම මුකුත් ඒව දන්නේ නැහැ. මට හැමදාම කවුරු හරි sign කරලා චෙක් එක දෙනවා. මම ගිහලා බැංකුවට දුන්නා මට සල්ලි දෙනවා. එතකොට ඇයි එහෙම වෙන්නේ? මොකද මම දන්නේ නැහැ කම්පැනි එක ඇතුලේ යන්නේ කොහොමද කියන එක. මම දන්නේ නැහැ මේක sign කරන්නේ finance manager කියන එක. මට කවුරු හරි sign කරලා වෙන මිනිස්සෙක් හරි කවුරු හරි නැත්නම් sign කරපු එකම හරි මට ගෙනල්ලා දෙනවා. මම මේක අරන් ගිහලා මගේ වැඩේ කරගන්න. මට එතන ඉහට අදාළත් නැහැ. එතකොට third party එක. මම දන්නේ නැහැ කම්පැනි එක ඇතුලේ කාටද authority තියෙන්නේ sign කරන්න ඕනේ කවුද? මේක assistant manager sign කරන්න පුළුවන්ද බැරිද? ඒව මම දන්නෙත් නැහැ. ඒක මට අදාළත් නැහැ.
මොකද මට මගේ වැඩේ වුණා නම් එච්චරයි. ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් එකේ කියන්නේ තුන්වෙනි පාර්ශවයක් මොකක් හරි කම්පැනි එකක් එක්ක ඩීල් කරන්න යනකොට කම්පැනි එකක් එක්ක සම්බන්ධ වෙලා යම්කිසි කටයුත්තක් කරන්න යනකොට ඒ කටයුත්තට අවශ්‍ය කරන ඇතුළේ දේවල් ඇතුළේ ක්‍රියාපටිපාටි ලෝ මොන හරි ආටිකල් වෙන්න පුළුවන් ඇතුළේ තියෙන policies procedures වෙන්න පුළුවන් contracts වෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම ඒ ආකාරයටම වුණා සහ මම ගනුදෙනු කරන පුද්ගලයාට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය කරන බලතල තිබ්බා කියලා මට උපකල්පනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මොනවා හරි දැන් හිතන්නකෝ දැන් මට ගෙනල්ලා දෙන්නේ ඇසිස්ටන්ට් ෆයිනෑන්ස් මැනේජර්නේ. දැන් මම දන්නේ නැහැ නෝක ෆයිනෑන්ස් මැනේජර් සයින් කරන්න ඕන කතාවක්. නිකන් හිතන්නේ ඇසිස්ටන්ට් ෆයිනෑන්ස් මැනේජර් පොර සයින් එකක් දාලා ගෙනල්ලා දෙනවා කියලා. එතකොට ඒක මොනවා හරි කේස් එකක් වුණොත් එහෙනම් ඒක කම්පැනි එකේ පැත්තෙන් බලා ගන්න ඕනේ. ඒක මට අදාළක් නැහැ. කාටවත් මට ඇඟිල්ල දික් කරන්න බෑ. ඔයාට තිබ්බ නේද ඕක අහලා බලලා අරන් යන්න. එහෙම එකක් නැහැ. මට ඒක අදාළ නැහැ. මම හිතනවා මට උපකල්පනය කරන්න පුළුවන්. ඇතුළේ වෙන්න ඕනේ ඒවා ගානට උනා. මම එළියේ ඉන්න මිනිස්සයා මට ගෙනල්ලා බාර දුන්නා. මට එතනින් හරිය කිසිදු වගකීමක් නැහැ. එච්චරයි. එතකොට මේක කරන්න හේතුව තමයි මොකද කම්පැනි එකත් එක්ක ඇත්තටම දැන් අපි සාමාන්‍ය කස්ටමර් කෙනෙක් කියලා දන්නකො මම මොකක් හරි ගිහිල්ලා බැංකුවකින් ණයක් ගන්න ගියාම මම එක් පුද්ගලෙක් එක්ක ගිහලා කතා කරන්නේ එතන ඉන්න කට්ටියත් එක්ක මම ඇත්තටම දන්නේ නැහැ උතන වෙන මිනිස්සෙක් ඉඳගෙන ඉන්නවා කියලා සමහර වෙලාවට සිකියුරිටි ගාඩ් එකේ ඉඳගෙන ඉන්නවා වෙන්න පුළුවන් වෙන අදුමක් නැහැ මම දන්නේ නැහැ මම එතන ඉන්න මිනිස්සුන්ට ගිහලා කතා කරලා ණය අරගෙන යනවා එතකොට බැංකුව කිව්වොත් මෙතන සිකියුරිටි තමයි ඉඳගෙන හිටියා වෙන කෙනෙක් එක්ක කතා කරලා තියෙන්නේ කියලා ඒක මට අදාළක් නැහැ මොකද මම දන්නේ නැහැ බැංකුව ඇතුලේ වෙන්න ඕනේ මොනවද කියන එක ඒක දන්නේ බැංකුවේ වැඩ කරන මිනිස්සු ඒ නිසා අර ඒ වගේ තුන්වෙනි පාර්ශවයන්ට කියන්නේ බාහිර පාර්ශවයන්ට දීලා තියෙන අවස්ථාවක් ඒක අවුලක් නැහැ. ඒගොල්ලන් එහෙම වැඩි හිතන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට වෙන්න ඕන දේවල් හරියට වුණා කියලා හිතාගෙන ගිහලා වැඩේ කරා නම් ඇති. එච්චරයි. ඒක තමයි ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් කියලා කියන්නේ. හැබැයි මේ දීලා තියෙන කේස් එක මේ ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් එකට එක්සෙප්ෂන් එකක්. ව්‍යතිරේකයක්. කොහොමද එහෙම වෙන්නේ? මෙතන උනේ Royal British Bank versus Turcond මම හිතන්නේ මම හරියට දන්නේ නැහැ ප්‍රොනවුන්ස් කරන්න මම හිතන්නේ ඒක Turcond වෙන්න ඇති මේකේ උනේ the company's registered deed of settlement මම කිව්වා 1856 joint stock companies act එකේ articles of association එකට කිව්වේ deed of settlement කියලා ඒ නිසා තමයි මෙතන මේ deed of settlement කියලා තියෙන්නේ authorize its directors to borrow such funds as might from time to time be authorized by a general resolution of a company මේ කියන්නේ කම්පැනිගේ ආටිකල්ස් වල තියෙනවා ඩිරෙක්ටර්ස්ට සල්ලි ගන්න ඕන නම් අවස්ථාවෙන් අවස්ථාවට කියන්නේ දැන් අද ඕන නම් යම්කිසි ගාණක් මීටින් එකේදී ටක් ගාලා රෙසලූෂන් එකක් පාස් කරලා ගන්නවා. තව මාස 6කින් ඕන නම් ආයෙ මීටින් එකක් ඇඳලා රෙසලූෂන් එකක් පාස් කරලා මට සල්ලි ගන්න පුළුවන් කිසි අවුලක් නැහැ. The directors borrowed money from the plaintiff bank. ඒ කියන්නේ Royal British Bank එකෙන් සල්ලි ගන්නවා and issued a bond under the seal of the company. මෙයාලා මොකද කරන්නේ බැංකුවට ගිහිල්ලා ණයක් අරගන්නවා කම්පැනි එකේ සීල් එක ගහලා ඒ වෙනුවට ණය කරයක් දෙනවා එයාලට. However, no resolution was adopted by the company authorizing the loan. කිසිම resolution එකක් පාස් කළා නැහැ. දැන් resolution එක පාස් කරලානේ directors ට එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගන්න ණය ගෙවන්න කම්පැනි එක බැඳිලා නැහැ. මොකද හරියට procedure එක වෙලා නැහැනේ. දැන් articles මුකුත් refer කරන්නේ නැතුව මේගොල්ලෝ resolution එකක් පාස් කරන්නේ නැතුව directors ලා ගිහිල්ලා අරගෙන bond එකකුත් දෙනවා. දැන් බැංකුවේ සීන් එක දන්නේ නැහැ. The issue before the court of blah 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 was whether the bank was required to determine whether the general resolution of the company had actually been adopted. දැන් මෙතන තිබ්බ ප්‍රශ්නේ මේකයි ඒ තමයි බැංකුව තුන්වෙනි පාර්ශවයක්නේ බැංකුව කියන්නේ එළියේ ඉන්න පර්සන් කෙනෙක්. එයා මේ දේ කරන්න කලින්, ඒ කියන්නේ සල්ලි දෙන්න කලින් බැංකුව මේගොල්ලන් මෙන්න මේ රෙසලූෂන් එක පාස් කරාද කියන එක චෙක් කරන්න බැංකුවට වගකීමක් තිබ්බද නැද්ද කියන එක තමයි මෙතන තිබ්බ ප්‍රශ්නේ. බැංකුව තුන්වෙනි පාර්ශවයක් විදිහට කම්පැනි එකට ණය දෙනකොට මෙහෙම රෙසලූෂන් එකක් පාස් කරාද නැද්ද කියන එක කන්ෆර්ම් කරගන්න වගකීමක් තිබ්බද නැද්ද? ඒක තමයි මෙතන තිබ්බ ප්‍රශ්නේ. ජජ් කියනවා we may now take for granted that the dealings with these companies are not like dealings with other partnerships. ඒ කියන්නේ අපි දැන් බැංකුව මෙතනදී කටයුතු කරන්නේ කම්පැනි එකක් එක්ක. නිකන් හවුල් ව්‍යාපාරයක් එහෙම නැත්නම් වෙන මොකක් හරි ওই පොඩි සංගමයක් එහෙම එකක් එක්ක නෙමෙයි කම්පැනි එකක් එක්ක ඩීල් කරන්නේ and that the parties dealing with them are bound to read the statutes and the deed of settlement අපි දන්නවා කම්පැනි එකක් කිව්වහම සාමාන්‍යයෙන් formalities හරි වැඩිනේ කරන්න ඕන දේවල් හරි වැඩි රෙස පොඩ්ඩක් රෙසලූෂන් එකක් පාස් කරන්න ඕනේ ඩිරෙක්ටර්ස් හරි කැමති දේවල් කරන්න බෑ අයිතිකාරයෝ ටිකක් වෙනම ඉන්නවා ඒ නිසා ඒ වගේ අවස්ථාවකදී මේ කම්පැනි එකත් එක්ක
ඩීල් කරන පාර්ශවයන ගැන මේ බැංකුව වගේ පුද්ගලයෝ අනිවාර්යෙන්ම ඒගොල්ලන්ගේ ආටිකල්ස් බලන්න ඕනේ. සාමාන්‍ය පුද්ගලයෝ නෙමෙයි. දැන් මම ගිහිල්ලා කම්පැනි එකේ ෂැම්පු බෝතලයක් ගන්නවා කියලා මම ආටිකල්ස් ඉල්ලන්න ඉන්න ඕනේ නැහැ. දැන් බැංකුව කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. බැංකුව කියලා කියන්නේ ආයතනයක්. ඒතර බැංකුව කම්පැනි එකත් එක්ක ඩීල් කරද්දී ඒ වගේ ට්‍රාන්සැක්ෂන් එකකට යනකොට එයාලට වගකීමක් තියෙනවා කම්පැනි එකේ ආටිකල්ස් බලන්න. But they are not bound to know more. ඒගොල්ලන්ට තියෙන ආටිකල්ස් බලන්න විතරයි. එතනින් එහාට රෙසලූෂන් එකක් පාස් වෙනවද කියලා බලන්න මීටින් එකේ ඇවිල්ලා ඉඳගෙන ඉන්න රෙසලූෂන් එකක් පාස් වෙනවද කියලා මේ එතනින් ඉඳන් කෑග ගහ අහන්න එහෙම මුකුත් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ මේක deed of settlement එක කියවන්න. And the party here on reading the deed of settlement would find not a prohibition from borrowing but a permission to do so on certain conditions. බැංකුවක ගිහිල්ලා කියවුවා කලින්ම ඔය ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් එක කලින්ම මේ මිනිස්සු ගිහලා බැලුවා නම් ඒගොල්ලෝ හොයා ගන්නවා ණය ගන්න කිසිම තහනමක් නැහැ. ඩිරෙක්ටර්ස්ට ණය ගන්න පුළුවන්. හැබැයි එතන කන්ඩිෂන් එකක් තියෙනවා. ණය ගන්න නම් ආටිකල් විදිහට ආටිකල්ස් වල තියෙන විදිහට රෙසලූෂන් එකක් පාස් කරන්න. එහෙනම් ඒගොල්ලෝ එක කලින් දැනගන්නවා කියවලා බලවන. Finding that the authority might be made complete by a resolution. ඒගොල්ලෝ ඒතකොට හොයාගන්න අනිවාර්යෙන් resolution එකක් දීලා තමයි authority එක ගන්න ඕනේ කියලා. He would have a right to infer the fact of a resolution authorizing that. එහෙනම් එයා අනිවාර්යෙන්ම අහනවානේ ආ දැන් ඕගොල්ලන්ගේ ආටිකල්ස් වල තියෙන resolution එකක් පාස් කරන්න ඕනේ කියලා. මට resolution එක පෙන්නන්න. එහෙම කිව්වට පස්සේ directors ලා කියන්නේ බෑ නෑ ඔයා කොහොමද එහෙම කියන්නේ. එහෙම බෑ. ඒකට directors ලා resolution එක පෙන්නන්න. And which on the face of the document appear to be legitimately done. එතකොට ඒක කිව්වා නම් එහෙම පෙන්නන්න කියලා එතනදී අනිවාර්යෙන් ඔය ප්‍රශ්න උතනදී ඇති වෙන්නේ නැහැ. එහෙනම් අරගොල්ලෝ දන්නවා බැංකුවක් දන්නවා මෙතන මේක කරන්න රෙසලූෂන් එකක් පාස් කරන්න ඕනේ කියලා. එහෙනම් එයා අහනවා හරි එහෙනම් මට රෙසලූෂන් එක පෙන්නන්න. ඩිරෙක්ටර්ස් ලා නිකන් අඳුම් කුඳුන් එලා බලන් හිටියොත් එහෙම අනේ රෙසලූෂන් එකක් නැහැ නේ කියලා බැංකුව ඔක්කොම ටික ඔතාගෙන යනවා කරන්න දෙයක් නැහැ. එහෙනම් ඔය රෙසලූෂන් එක පාස් කරන්න යනවා අපි සල්ලි දෙන්න. වැඩේ ඉවරයිනේ. එහෙනම් ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් බැංකුවට සල්ලි දෙන එක කම්පැනි එක අනිවාර්යෙන්ම ඩිනයි කරන්න නැහැ. කියන්නේ පැහැ නොගෙවයින් නැහැ. මොකද රෙසලූෂන් එක පාස් කරලා වෙන්න ඕන දේවල් හරියට වෙලා. මතක තියාගන්න මේක එක්සෙප්ෂන් එකක් විතරයි. මේක හැම තිස්සෙම අදාළ වෙන්නේ නැහැ. මේක වෙන්නේ සාමාන්‍ය පුද්ගලයන්ට අදාළ වෙන්නේ නැහැ. මේක අදාළ වෙන අවස්ථා දෙකක් තියෙනවා. මම මේ දෙක කියන්නම්. අන්තිමටම තියෙනවා අන්තිම ස්ලයිඩ් එකේ. මේක හැමෝටම අදාළ වෙන්නේ නැහැ. Mahoney versus East Hollywood Mining Company are open to all who mine and have any dealings whatsoever with the company and those who do. Yes. Yeah, මෙතන මේ තියෙන්නේ මම හිතන්නේ ඉන්ඩෝ මැනේජ්මන්ට්. මම ඇත්තටම මම මේ කියවල මට ලොකුවට ඔළුවට ගියේ නෑ. මෙතන තියෙන්නේ ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් එක කන්ෆර්ම් කරන සීන් එක. මේකේ තියෙන්නේ when there are persons conducting the affairs of the company in a manner which appears to be perfectly consonant with the articles of association, then those so dealing with them externally are not to be affected by any irregularities. Yeah. again කවුරු third party එකක් ඇවිල්ලා company එකත් එක්ක deal කරද්දී company එක ඇතුලේ සිද්ධ වෙන මොනවා හරි කියන්නේ අවහිරතාවය. ඒ කියන්නේ ඇතුලේ සිද්ධ වෙන මොනවා හරි ඔය irregularities, I don't know the sinhala term. මේ අර නිකන් ඇතුලේ සිද්ධ වෙන මොන හරි වංචනික දේවල් වගේ නිකන් වංචනික නෙමෙයි අර වෙන්න ඕනේ විදිහට නෙමෙයි වෙන විදිහකට වෙලා තියෙනවා නේ ඩිරෙක්ටර් කෙනෙක් අපොයින්ට් කරන්න ඕනේ විදිහට නෙමෙයි වෙන විදිහකට අපොයින්ට් කරලා. අර ඒ වගේ ඒ කියන්නේ ඒක වළංගු විදිහකට නෙමෙයි අපොයින්ට් කරලා තියෙනවා. ඒ වගේ දේවල් එළියෙන් අපිට අදාළත් නැහැ නේ. ඒ නිසා අර ඒ වගේ දේවල් අපිට අදාළ වෙන්නේ නැහැ කියලා කියන්නේ. They entitled to presume that of which only they can have knowledge, namely that external acts are rightly done when those external acts perpetrated with years. ඒ කියන්නේ දැන් කරන්න ඕනේ විදිහට ඒ දේවල් කරලා තියෙනවා කියලා මට තේරෙනවා. දැන් මම කම්පැනි එකකට ගියොත් එහෙම මොකක් හරි මගේ මොකක් හරි දෙයක් කරගන්න බැංකුවකට ගියොත් ණයක් ගන්න මම දන්නවනේ බැංකුවේ ණය දෙන විදිය. මම ගිහිල්ලා අර ෆෝම් එකක් ෆිල් කරන්න තියෙනවා. ඊට පස්සේ ඒක මැනේජර්ගෙන් සයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක ආයෙ ගෙනල්ලා එතන ඉන්න තව කෙනෙකුට දෙන්න ඕනේ. ඊට පස්සේ කැෂියර් ගාවට යන්න ඕනේ. යාර account එක open කරලා සල්ලි දාන්න ඕනේ. මම දන්නේ නැහැ මම නිකන් කිව්වේ. එතන එහෙම ප්‍රොසීජර් එකක් තියෙනවානේ. ඒ ප්‍රොසීජර් එක ඒ විදිහට වුණා කියලා හිතන්න. එතකොට මට හිතන්න පුළුවන් එහෙනම් හරි විදිහට වුණා. දැන් හිතන්නකෝ මම දැන් ණයක් ගන්න යන එකපාරට මට එන්න කියලා වාඩි වෙන්න කියලා ලොකු බෑග් එකකට shopping bag එකකට වගේ දාලා සල්ලි ටික අතට ගෙනල්ලා දෙනවා. මම දන්නවා අනිවාර්යෙන් මෙතන මොකක් හරි වුණා. මොකද සාමාන්‍ය ණය දෙන්නේ එහෙම නෙමෙයිනේ. සාමාන්‍ය ණය දෙන පිළිවෙලක් තියෙනවා. එහෙම නැතුව වෙන නිකන් කොහෙට ඊටවත් නැති මේටවත් නැති එකපාරට මොන හරි දෙයක් වුණොත් මම දන්නවා එතන මොන හරි කේස් එකක් තියෙනවා.
ඒ ඇරෙන්න අර වෙන්න ඕනේ පිළිවෙලට ගානට පියවරෙන් පියවර හැමදේම වුණොත් එහෙම මට උපකල්පනය කරන්න පුළුවන් කිසි අවුලක් නැහැ වෙන්න ඕනේ විදිහට ඒ දේ වුණා ඒ නිසා මම අහිංසක පාටි එකක් එළියේ ඉන්න මම ඉනසන් පාටි එක ඇතුලේ වෙන දේවල් මම අම්මේ හාට මිලවන්න නැත්තම් ආයේවි sorry okay then this one I may indoor management rule එක වැදගත් වෙන්නේ මොකක්ද මේකෙන් වෙන්නේ මේකෙන් තියෙන වාසිදායක දේවල් දෙකක් තියෙනවා number 1 it would be an unfair imposition on the outsider يعني එළියේ ඉන්න මනුස්සයාට මේක අසාධාරණයි who has no right to demand proof by the directors that the requirements of the articles bylaws have been fulfilled දැන් මම අතන ණයක් ගන්න ගියාම මට දැන් හිතන්නකො මට නිකන් හින අවුලක් වගේ තේරෙනවා කියලා නිකන් මට තේරෙනවා නිකන් මොකක් හරි අවුල් නිකන් හරියන්නේ නැහැ. ඒතකොට මට කියන්න බෑනේ මට එන්න කියන ඩිරෙක්ටර්ස් දෙන්න කියන මට ආටිකල්ස් අරන් එන්න කියන්නේ ඔය බයිලෝස් තියෙන ඔක්කොම උස්සන් එන්න කියන්නේ මට කියවලා බලන්න ඕනේ. කියවලා බලලා මට බලන්න ඕනේ මෙතන මොකද්ද මේ වෙන්නේ කියලා. මට එහෙම කරන්න කිසි අයිතියක් නැහැ ඩිරෙක්ටර්ස්ලාගේ අනේ මේ මිස් ඔෆිස් වලට දුතු අය යන්නවා වෙන බැංකුවකින් ගිහිල්ලා ගන්න අපි දෙන්නේ නැහැ. එච්චරයි මම පොඩි කස්ටමර් කෙනෙක් යාලට. එතනදී මට කිසිදු අයිතියක් නැහැ එහෙම නිකන් එවිඩන්ස් ඉල්ලන්න. ඒ කියන්නේ ප්‍රූෆ් ඉල්ලන්න. ඔප්පු කරන්න කියලා කියන්න මට අයිතියක් නැහැ. ඒතර ඒ වගේ පුද්ගලයෙකුට මේ වගේ නිකන් මොනවා හරි ඇතුලේ මොනවා හරි කේස් එකක් වෙලා ඒකේ බල කියන්නේ බර පැන මට આવුත් තියෙනවා. කියන්නේ ඇතුලේ මොනවා හරි කේස් එකක් වෙලා මම ණය ගන්නවා. ණය අරගෙන වැඩේ පටන් ගත්තට පස්සේ එකපාරට කිව්වොත් ණය අවලංගු කරා ඔයාගේ account එකේ තිබ්බ සල්ලි ටික ගත්තා කියලා. එතකොට මම අහිංසක පාර්ශවයේ විදිහට මට නේද බර පැනෙන්නේ. මම නේද එතන අවාසිදායක තත්යකටපත් වෙන්නේ. ඒක නවත්තන්න තමයි මෙන්න මේ කියන ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් එක තියෙන්නේ. ඒක එක වාසිදායක තත්ත්වයක්. කියන්නේ ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් එක තියෙන එක හොඳයි. මේක නිසා හොඳයි. දෙවෙනි එක the constant duty of verification would impose an impracticable burden on business. දැන් ඔයා හිතන්නකෝ බැංකුවට එන හැම එකම මොම ඉඳගෙන ආටිකල්ස් ඉල්ලන්න ගන්නවා. මොකද වෙන්නේ? දවසට මිනිස්සු 50ක් අවුත් බැංකුවට 50 දෙනාටම ආටිකල් පෙන්නන්න ඕනේ. ඩිරෙක්ටර්ස්ලා එතන ඇවිල්ලා ඉඳගෙන එන මනුස්සයට ආටිකල් පෙන්න වෙන්නේ යන්න ඕනේ. ඒගොල්ලෝ කරන කටයුත්තත් එක්ක. ඒක විකාරයක් වෙනවනේ එහෙම වුණොත් එහෙම. ඒ කියන්නේ බිස්නස් එක පැත්තෙන් ඒක ඒගොල්ලන්ට නිකන් ඒක ඉම්ප්‍රැක්ටිකබල් බර්ඩන් එක. ඒ කියන්නේ ඒක කරන්න බෑ. ඒක ප්‍රැක්ටිකල් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් එකක් දාන්න කොහොමද කිසි අවුලක් නැහැ බිස්නස් එකට ඇතුළේ අපිට නැහැ. අපි ඉතින් ඔක්කොම හොඳයි කියලා හිතන් ඉඳලා අපේ වැඩේ කරගෙන යනවා. මොන හරි කේස් එකක් වුණොත් අපිට අදාළ නැහැ. ඒක කම්පැනි එක ඇතුලේ ඒගොල්ලෝ බේරගන්න. එච්චරයි. ඒ නිසා මෙතනදී මේ දෙකෙන් කියන්නේ ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් එකක් තියෙන එක හොඳයි. මේ දෙක තමයි ඒකේ තියෙන ඇඩ්වාන්ටේජස්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක හැමෝටම අදාළ වෙන්නේ නැහැ. අර පළවෙනි එක තමයි අර මං කිව්ව බැංක් එකේ සීන් එක. The rule will not apply where a person dealing with a company has actual knowledge of deficiencies in the authority of a director officer. දැන් බැංකුවක් දන්නවා බැංකුවක් සාමාන්‍ය බැංකුව කියලා කියන්නේ නිකන් මෝඩ රලක් නෙමෙයි එතන ඉන්නේ. එතන ඉන්නේ මිනිස්සු. මොකද දැනුමක් තියෙනවා කම්පැනිස් කෙනෙක්. ඒගොල්ලෝ නිරන්තරයෙන්ම කම්පැනිස් එක ඩීල් කරනවා. එයාලා දන්නවා කම්පැනි එකක් ඇතුලේ ඩිරෙක්ටර් කෙනෙකුට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දේවල් මොනවාද? සෙක්‍රටරි කෙනෙකුට කරන්න පුළුවන් දේවල් මොනවාද? කම්පැනි එකේ වෙන කවුරු ෆයිනෑන්ස් මැනේජර් හරි ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් මොනවාද? කොච්චරක් දුරටද එයාලට කරන්න පුළුවන් කියන එක එයාලා දන්නවා. දැන් හිතන්නකෝ ඇසිස්ටන්ට් කවුරු ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් ඇවිල්ලා ඩිරෙක්ටර් කෙනෙක්ගේ මොනවා හරි කරන දෙයක් ඉතින් ඉඳන් කරනවා කියලා බැංකුව. ඒතර ඒගොල්ලෝ අනිවාර්යයෙන් දන්නවා මෙතන මොකක් හරි කේස් එකක් තියෙනවා මේක වෙන්න බෑ. ඒතර ඒ වගේ පුද්ගලයෙකුට කටවහගෙන ඉතින් අපිට මොකද අනේ කම්පැනි එකේ දෙන්නේ. ඉතින් අපි ඔකට ඔලුව දාන්න ඕනේ. එයාලා බලාගෙන ඉන්නේ. එහෙම බෑ. එයාලට ඇක්චුවල් නොලෙජ් එක තියෙනවා. ඒ නිසා එතනදී එයාලට කිසිම එතන ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් එකේ ඇප්ලිකේෂන් එකක් මුකුත් නැහැ. එයාලා එතනදී එයාලට අයිතියක් තියෙනවා. ඒක ගිහලා කතා කරලා ඔයාලට මෙහෙම කරන්න අයිතියක් නැහැ. අපි ඒක දන්නවා. කරුණාකරලා ඔයගොල්ලන් කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙකුට මෙතනට එන්න කියලා කියන්න අපිට ආත් එක්ක කතා කරලා මේක විසඳ ගන්න ඕනේ. ඒගොල්ලන්ට එහෙම කියන්න අයිතිය තියෙනවා. ඉතින් කම්පැනි එකෙන් කිව්වොත් එහෙම නෑ නෑ ඩිරෙක්ටර්ස්ලා වෙවන්නේ අපි එහෙම ඩිරෙක්ටර්ස්ලා දෙනවද ඔයාලට එහෙනම් ඔයාලා වෙන බැංකුවකට ගිහින් මොනවා හරි කරගන්න අපි ඔයගොල්ලොත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ එච්චරයි. ඒ නිසා ඒ වගේ පුද්ගලයන්ට මේ ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් එක අදාළ වෙන්නේ නැහැ. ඒක පළවෙනි දේ. දෙවෙනි දේ මේක නම් පොඩ්ඩක් විතර හරි අසාධාරණයි. The rule will also not apply in suspicious circumstances that put an outsider on notice to inquire into actual authority of a corporate officer. දැන් මෙහෙම හිතන්නකෝ මම සිම්පල් උදාහරණයක් දෙන්නම් මෙන්න මේ විදිහට. අර මං ඉස්සෙල්ලා සප්ලයි කේස් එක කිව්වේ. මං කියන්නේ මට ගෙනල්ලා දෙන්න ඇසිස්ටන්ට් ෆයිනෑන්ස් මැනේජර්. හැබැයි අත්සන් කරන්න ඕනේ ෆයිනෑන්ස් මැනේජර්. දැන් ඕක තමයි ස්ටෝරි එක. චෙක් එක මට ගෙනල්ලා දෙන්න ඇසිස්ටන්ට් ෆයිනෑන්ස් මැනේජර්. හැබැයි ඒක අත්සන ගහන්න ඕනේ ෆයිනෑන්ස් මැනේජර්.
දැන් හිතන්නකෝ දැන් දවසක එනවා දැන් ඇසිස්ටන්ට් ෆයිනෑන්ස් මැනේජර් වේවුල නිකන් දාඩියත් හොඳටම දාගෙන දැන් චෙක් එක අරගෙන එනවා දැන් ගැහි මට දැන් දැක්කම පේන්නේ මොකද අවුලක් තියෙනවා අපිට මම හිතනවා මේ මිනිස්සේ එන ගමන් පාරමග හරි හොල්මනක් දැක්කත් දන්නේ නැහැ ඉතින් මට ඒක වැඩක් නැහැ නේ මේ මිනිස්සෙගේ දන්නේ කියලා මම චෙක් එක අරන් යනවා හැබැයි මම දන්නා මොකක් හරි කේස් එකක් වෙලා තියෙනවා අපි හිතමු මේ මිනිස්සු හොර සයින් එකක් ගහලා ගෙනල්ලා තියෙනවා ෆයිනෑන්ස් මැනේජර්ගේ අත්සන මේ යකා ගහලා ගෙනල්ලා මට දීලා දැන් මම කියලා බැංකුවට දුන්නා කියනවා අත්සන වැරදි මේක මේව කරන්න බෑ ඔයාලට සල්ලි දෙන්න බෑ කියලා එතකොට එතනදි කියන්නේ දැන් මට එතන සැක කටයුතු දෙයක් පෙරුණානේ මෙයා ගැහි බය වෙලා වෙනදට එන මනුස්සයා වගේ නෙමෙයි හරිම මාර බය වෙලා දාඩිය දාගෙන නිකන් සතෙක් වගේ එහෙම ආවේ මට එතන සැක කරන්න දෙයක් තිබ්බා මට අහන්න තිබ්බා ඇයි දැන් ඔයා මෙතන ගැහෙන්නේ මොකක් හරි කේස් එකක් වුණාද දැන් ඔයාලට මෙතන මේක අත්සන් කරන්න ඔයාලට බලතල තියනවාද ඔයා කොහොමද මේක කරේ කියලා මට අහන්න තිබ්බා එතන අහන්න නැති එක අදාළ නැහැ මම කියන අහන්න තිබ්බා එතකොට එහෙම කෙනෙක්ට මොකක් හරි කේස් එකක් වෙලා මම ගිහිල්ලා කම්පැනි එකට විරුද්ධව නඩුවක් දැම්මොත් එතන කියන්නේ මට ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් එක අදාළ වෙන්නේ නැහැ මොකද මට එතන සැක කරන්න බෑග්ග්‍රවුන්ඩ් තිබ්බා කියලා තමයි ඒ සීන් එකේදී එහෙම සීන් එකක් කියන්නේ ඒකයි මම එක පොඩ්ඩක් අසාධාරණයි කියලා මොකද ඉතින් ඇත්තම කතාව අපි සාමාන්‍යයෙන් ඉතින් කුණු බාර ගන්න නැහැනේ ඒ මනුස්සයා මොකට බය වුණාද කියන එක මට අදාළ නැහැනේ මම අනිවාර්යෙන් චෙක් එක අරගෙන උතනින් යනවා ඒක තමයි සාමාන්‍ය විදිහ හැබැයි ඉතින් මෙතන කියන්නේ මේ රූල් එකේ විදිහට බැරි වෙලා තියෙන සැක සහිත ආකාරයේ මොන හරි දෙයක් වෙලා තිබුණොත් සහ මට ඒක එයාගේ ප්‍රශ්න කරන්න තිබ්බා කියන එක තමයි එතන කියන්නේ. මම එහෙම ප්‍රශ්න කරන්නේ නැතුව එතනින් ගිහිල්ලා පස්සේ කේස් එකක් වුණොත් එහෙම මේ ඉන්ඩෝ මැනේජ්මන්ට් රූල් එක මට අදාළ වෙන්නේ නැහැ. අන්න එහෙම සීන් එකක්. ඉතින් මට තේරෙනවා ඒක අසාධාරණ ඇත්ත මම පිළිගන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙම තමයි නීතිය තියෙන්නේ. මෙතනින් මේ ලෙසන් එක ඉවරයි. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට දැන් අහන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැද්ද? Oh my god.